හරි. සුබ සන්ධ්‍යාවක් වේවා. අද දින අධ්‍යාපන සංවාදයේ සඳහා සහභාගී වන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිටින ඔබ බොහෝ දෙනෙක් හඳුනන පුද්ගලයෙක්. බොහෝ විට මේ නරඹන බොහෝ දෙනෙක් මෙතුමාගෙන් අධ්‍යාපනයක් ලබාගෙන ඇති. එහෙම නැත්නම් මෙතුමාගේ වැඩසටහන් වලට සහභාගී වෙලා ඇති. නැත්නම් දේශන වලට සමන් දීලා. එතුමාගේ උපදේශනය ලබාගත් පුද්ගලයන්ුත් ඔබ අතර ඇති. ඒ අන් කිසිවෙක් නෙවෙයි වසර 36ක විශ්වවිද්‍යාල සේවයේ සිට විශ්‍රාමලත් මහාචාර්ය දයාරෝහණ අතුකෝරළ මැතිතුමයි. එතුමා අවුරුදු ගණනාවක් කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයෙක් මෙන්ම මහාචාර්යවරයෙක් ලෙසත් එමෙන්ම මානව අධ්‍යයන අංශයේ අංශාධිපති ලෙසත් විශ්වවිද්‍යාලයට මහඟු සේවයක් ඉටු කරලා තියෙනවා. එපමණක් නෙමෙයි. එතුමා සිසුන්ගේ ප්‍රසාදය දිනාගත් ගුරුවරයෙක් ලෙසම විෂයමාලා සම්පාදකවරයෙක් ලෙසත් අධ්‍යාපනය සඳහා විශාල සේවයක් කළ තිබෙනවා. දැනට එතුමා බාහිර කතිකාචාර්යවරයෙක් ලෙස කැලණිය, පේරාදෙණිය, භික්ෂු විශ්වවිද්‍යාලය යනාදී රාජ්‍ය විශ්වවිද්‍යාල කීපයකටම සම්බන්ධ වී තමන්ගේ සේවය ලබා දෙනවා. එතුමා දැනට ඔන්ලයින් පෞරුෂ සංවර්ධන පාඨමාලා සඳහා විශාල ලෙස දායකත්වය ලබා දෙනවා. මෙතුමා විශ්වවිද්‍යාල දිගෙන් විශ්‍රාම ලබා සිටියත් විශ්වවිද්‍යාලයට මෙතුමා තවමත් අත්‍යවශ්‍ය සම්පත්දායකයෙක්. විශ්වවිද්‍යාල නවක සිසුන්ට ලබා දෙන ආරම්භක උපදේශන දේශනය සඳහා බොහෝ විශ්වවිද්‍යාල වලින් මෙතුමාට ආරාධනා කරනවා. කොළඹ, කැලණිය, මොරටුව විශ්වවිද්‍යාල වල පීඨ ගණනාවක් මෙතුමා දැනට ආරම්භක දේශනය පවත්වලා තිබෙනවා. එපමණක් නෙවෙයි එතුමා ත්‍රිවිධ හමුදාවටත් වෙනත් විවිධ ආයතන වලටත් විශේෂ දිරිමත් කිරීමේ දේශන පවත්වලා තිබෙනවා. එතුමා ජනමාධ්‍ය සම්පත්දායකයෙකු ලෙසත් දොරමඩලාව, රන්දොරටුව වැනි වැඩසටහන් වලින් ජනතාවට පණිවිඩ ලබා දී තිබෙනවා. ඔබත් මේ වැඩසටහන් නිතර නරඹනවත් ඇති. ඔබ මෙතුමා හොඳට දන්නා පුද්ගලයෙක්. එතුමා අධ්‍යාපනඥයෙකු මෙන්ම මනෝවිද්‍යාත්මක උපදේශකයෙකුත් වෙනවා. උපදේශනීය සම්බන්ධව එතුමා රචනා කර ඇති ග්‍රන්ථ බොහෝ වයස් කාණ්ඩවල වෙනස් වයස් කාණ්ඩවල මෙන්ම නොයෙක් වෘත්තීන් වල සිටින පුද්ගලයන්ටත් ප්‍රයෝජනවත්. මෙතුමා සියලුම කාණ්ඩවල ජනතාවට සාර්ථක ජීවිතයක් සඳහා දිරිමත් කරන්නෙකු ලෙස අපිට ඇත්තටම මෙතුමාව හඳුන්වලා දෙන්න පුළුවන්. විවිධ ක්ෂේත්‍ර වලින් මෙතුමා ලියවුණු ග්‍රන්ථ ගණනාවක් ඔබ වෙනුවෙන් පළ කර තිබෙනවා. දර්ශනය, බෞද්ධ දර්ශනය, උපදේශනය, ප්‍රජා සංවර්ධනය වැනි විශේෂ ක්ෂේත්‍ර වලින් මෙතුමා අතින් රචනා වී ඇති ග්‍රන්ථ එතුමාගේ වසර ගණනක දැනුම හා පළපුරුද්ද විදහා දක්වනවා. දැන් මහාචාර්යතුමනි, ඔබතුමා ලේඛනය සඳහා යමු ආකාරය අපිට කියන්න පුළුවන්ද? මෙතරම් ග්‍රන්ථ රචනාව ගණනාව රචනා කරලා තියෙන විවිධ ක්ෂේත්‍ර වලින් ඔබ මේ ලේඛනය සඳහා පිවිසුණු ආකාරය, ඒ සඳහා ඔබ විශේෂ පුහුණුවක් ලැබුවද? මේ ලේඛනයට කැමැත්තක් ඇති වුණේ කොහොමද? ඔබගේ බෙදා ගැනීම අද මේ සහභාගී වෙලා සිටින පුද්ගලයින්ට යම්කිසි ලේඛන හැකියාවක් තියෙන අයට හෝ කැමැත්තක් තියෙන අයට ප්‍රයෝජනයක් තිය හැකියි. බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් වාසියල් දෙනාටම. මම ඉතාම සතුටුයි අද දවසේ වැඩසටහන සම්බන්ධව ලැබීම ගැන. අපි අහපු පළවෙනි ප්‍රශ්නේම පටන් ගමු. ඇත්තරම ලේඛනය භාෂාව පිළිබඳව මගේ මුල ඉඳලම කැමැත්තක් තිබුණා. මගේ තාත්තා විදුහල්පති කෙනෙක්, අම්මත් ගුරුවරියක්. එහෙනම් අපේ ගෙදර පොත් එක්ක ජීවත් වෙච්ච ගෙදරක්. ඒකින්ද නිරන්තරයෙන්ම උදේට ඇහෙන්නේ සුභාසිතේ, ලෝවැඩ් සංග්‍රහය, කවි තාත්තා උදේ නැගිටලා කියනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ කනට ගිහිල්ලා තිබුණා. ඒක නිසා පොතුත් එක්ක අපේ සම්බන්ධයක් තිබුණා, පොත්වලට ආසාවක් තිබුණා. ඇත්තටම මගේ වෙනසක් ඇති වුණා උසස් පෙළ පන්තියේ. උසස් පෙළ පන්තියේදී මට හම්බුණා හොඳ ගුරුවරයෙක්, පීරිස් මහත්මයා කියලා මොරටුවෙන් ආපු. දැන් එතුමා ආපු මුල්ම දවසේ කිව්වා දැන් මම තනියම ඉගෙන ගත්තා. ලන්ඩන් BA විභාගේ සමත් වෙච්ච කෙනෙක්. මම තනියම ඉගෙන ගත්තේ ඔයගොල්ලෝ තනියම ඉගෙන ගන්න. මම උගන්වන්නේ නැහැ කියලා. ඒ තමයි මුලින්ම කියපු දේ. හැබැයි කියලා කිව්වා සෝවියට්
සාහිත්‍ය කියවන්න නැත්තම් මිනිහෙක් වෙන්න බෑ කියලා සෝවියට් සාහිත්‍ය කියවන්නේ. කියවල විතරක් නෙවෙයි එතුමා අපිට පොත් ගෙනත් දුන්නා. අපරාධය සහ දඬුවම, නිවටයා, යකඩයා, සැබෑ මිනිස්සුගේ කතාව, අම්මා, ගුරු ගීතේ මේ සේරම පොත් අපි උසස් පෙළ පන්තියේ තමයි කියෙව්වේ. එතකොට අපි වැඩිපුර කරේ ওই පොත් කියවන එක. ඊට පස්සේ අපි ලියන්න ඕන. එතුමා හැමදාම සතිය සැරයක් කෙටි කතාවක් ලියන්න කියනවා. ඒ කෙටි කතාව සඳ උදේට අපි සේරම ඇවිල්ලා කියවනවා. ඉතින් මෙන්න මේ විදිහට ලිවීමට අපේ කුසලතාවයක් වර්ධනය වුණා. දැන් මම දැනුත් බලනවා මගේ මේ පන්තිවල හිටපු අය දැනුත් සමහරවල්ලාට පත්‍රවලට ලියනවා. ඒක ඒතකොට අපිට මට ලියන්න නැඹුරුවක් ආවේ උසස් පෙළ පන්තියේදී අපේ සිංහල ගුරුවරයා නිසා තමයි. මම හිතන්නේ ඒක තමයි ජීවිතයේ දිගටම මගේ සාර්ථකත්වයට හේතු උනේ. ඒ මොකද මට ලිවීම කියන එක වෙනම දියුණු කරගත යුතු කලාවක්නේ. රැජිස්ටෝල් තුමා කියනවා හැමදාම කෙනෙක් දවසකට විනාඩි 20ක්වත් ලියන්නේ නැතුව ලේඛකයෙක් වෙන්න බෑ කියලා. ඒත් හැමදාම දවසේ විනාඩි 20ක් නෙවෙයි දැන් දැනුත් දවසකට පැයක් විතර මම ලියනවා. පැයකට වැඩිය ලියනවා මම. ඒතර මේක පටන් ගත්තේ උසස් පෙළ කාලේ. ඒ ලිවීමේ හැකියාව නිසා මං හිතන්නේ මගේ අනිකුත් විභාග වලට ඒක හරියට උදව් වුණා. මොකද අවසානයේ පරීක්ෂකවරු බලන්නේ උත්තර පත්‍රය. උත්තර පත්‍රයේ ලියලා තියෙන දේ තමයි ලකුණු දෙන්නේ. ඒක ලියා ගන්න දක්ෂ අය තමයි වැඩියෙන් ලකුණු ගන්න. ඉතින් මං හිතන්නේ දැන් තමයි මම ඒක තේරුම් ගත්තේ අපේ ගුරුවරයා උගා දුර දක්න නුවණින් යුතුව අපේ ලේඛන කුසලතාව දියුණු කරනවා. ඉතින් ඒකට ලියන්න නම් කියවන්න ඕන. ඒකද මම පොතුත් එක්ක ජීවත් වෙන්න පුරුදුනේ ඒක නිසා. එහෙම තමයි පටන් ගත්තේ. ඊට පස්සේ මම ගුරු වෘත්තියට ගියාට පස්සේ මම ඉස්සෙල්ලාම ළමයින්ට උගන්වනකොට මම උගක් මහන්සි වෙලා හොඳට සූදානම් වෙලා තමයි උගන්වන්නේ සිරිතක් හැටියට. ඉතින් මම ඉස්සෙල්ලාම සිංහල ඉගන්නේ උසස් පෙළ පන්තියේ. මම උගත්වන සිංහල ළමයින්ට ප්‍රශ්නෝත්තර ලියලා දුන්නා. ප්‍රශ්නයක් ලියලා උත්තරයක් ලියන හැටි. පස්සේ මගේ බිරිඳගේ තාත්තා අලව්විස් සැබියල මහත්මයා එතුමත් මේ ලේඛන කලාවේ විශේෂඥයෙක්. එතුමා ගුණසේන සමාගමේ වැඩ කරනකොට මට කිව්වා මේක අපි මුද්‍රණය කරමු. ඒ තමයි මම පළවෙනි පොත ගුණසේන සමාගමේ මුද්‍රණය කරේ උසස් පෙළ සිංහල සාහිත්‍ය. එතනින් පටන් ගත්ත ගාන එක 970. දැන් එදා ඉඳලා අද වෙනකොට අවුරුදු 51ක් ගිහින් තියෙනවා. දැන් අවුරුද්දකට පොත් දෙකක් තුනක් මගේ අතින් ලියවෙනවා. දැන් පොත් 100කට වැඩිය පොඩ්ඩක් ලියවිලා තියෙනවා. ඒතර ඒක ආවේ ඔන්න ওই විදිහට තමයි. ඒක දැන් අපි රූපරාමයේ බලන්න පුළුවන් මම ලියේ පොත් සමූහයක් ඔතන අපි නිකන් ගොනු කරලා දක්වලා තියෙනවා. එක දිගට බලන්න පුළුවන්. ඊට අමතරව එක එක ශේෂ්ත්‍රවල. දැන් මම ලියලා තියෙන ශේෂ්ත්‍ර මට වෙන් කරලා පෙන්නන්න පුළුවන්. අපි රූපරාමයේ තියෙනවා එක එක පොත් අපි ලැයිස්තුවම. ඊට අමතරව රූපරාම වල තියෙනවා අධ්‍යාපනය කියන්නේ මගේ ප්‍රධාන ශේෂ්ත්‍රය අධ්‍යාපනය. ඒතර අධ්‍යාපනයේ පිටවද පොත් හරි අඩුවෙන් තිබුණේ. අපි හුඟක් වේගෙන් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය දියුණු වුණා. ගුරුවරු හුඟක් පුහුණු කරන්න උනා. ඒතර ගුරුවරුන්ට පොත් තිබුණේ නැහැ. ඉංග්‍රීසි පොත් ටිකක් තිබුණා. ඒකත් පුස්තකාලේ විතරයි තිබුණේ. එතකොට සිංහලෙන් පොත් අවශ්‍ය වුණා. අනේ එතකොට සිංහලෙන් පොත් අවශ්‍ය නිසා අපි මම උගන්වන එක මම ලියන්න පටන් ගත්තා. එහෙම ලිවීමෙන් තමයි ඔය පොත් ටික අපි එළියට ආවේ. ඉතින් අවශ්‍යතාවය හැටියට පොත් ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ එක එක ශේෂ්ත්‍රවල අපි කියනවා මම පොතක් ලියලා තියෙනවා යෞවනත්වය සහ මාතෘත්වය. ඒ පොත ලිව්වේ ඇත්තට මගේ පුතා ලැබෙන්න ඉන්න කාලේ මම බැලුවා අපේ බිරිඳට කියවන්න ළමයින් හදන හැටි ගැන පොතක්. එහෙම පොතක් සිංහලෙන් තිබුණේ නැහැ. ඉතින් මම කොළඹ පුරාම ඇවිදලා අන්තිමට වැල්ලවත්තේ හොයාගත්ත ડોක්ටර් ස්පොග්ගේ පොත. ඒ පොත පිටු 600 ගානක්. ඒක කියවුවම මට හිතුණා මේ වගේ පොතක් අපිට ඕන කියලා. ඒ කාලේ මට හම්බුණා මේ වැඩිහිටි අධ්‍යාපනය සඳහා වන ගැබිනි මව්වරුන්ට දේශනයක් කරන්න. ඒතර මගේ අවුරුදු වයසත් අවුරුදු 24ක් විතර මම ඉතින් ගැබිනි මව්වරුන්ට දරුවෝ හදන හැටි උගන්වනවා. ඉතින් ඒතර මම අර පොතෙන් කියවලා ගිහිල්ලා කියලා ඒගොල්ලෝ හරි ලස්සනයි කතා ටික ඔක ලියන්න කියලා. ඒ තමයි මේ පොත ලියපු හැටි. අද වෙනකන් ඒක පාවිච්චි කරා. දැන් පුතාටත් අවුරුදු 40 ගානක් වෙනවා. දැන් අදත් පොතටත් අවුරුදු 40 ගානක් වෙනවා. මෙන්න මේ විදිහට තමයි මගේ ලේඛන කලාව දුන්නේ. අවශ්‍යතාවය හැටියට ලියවුණා. ඉතින් මම කියෙව්වම ඒක මට හිතෙනවා මේක අනිකුත් ඇයටත් බෙදා හදාගත්ත හොඳයි කියලා. ඉතින් මට ටිකක් වේගෙන් ලියන්න පුළුවන්. ඒක නිසා එහෙම තමයි පොත් ටික ආවේ. දැන් ඉතින් හැමදාම පුරුද්දක් හැටියට ලියනවා. ඒක තමයි ලේඛන කලාවේ ආරම්භය. ඒක තමයි ඔබේ සාර්ථකත්වය. මොකද අත්දැකීම ඔබ පොත ලියලා තියෙන්නේ. එම නිසා ඒ කියවන කෙනාට දැනෙනවා මේ පොතේ තියෙන දේ යම්කිසි ඇත්තක් තියෙනවා. මේක අපි නොදන්න දේ ලියන්න ගියාම තමයි ඔබත් කලාවට ඒ පොත සාර්ථක වෙන්නේ. නමුත් ඔබතුමා ලියලා තියෙන පොත්වල ඔබතුමාගේ අත්දැකීම් ඔබතුමාගේ අත්දැකීම් බෙදාගත්ත ඒවත් නිසා තමයි ඒ තාමත්ම සාර්ථක වෙලා තියෙන්නේ. මේ ධනාත්මක චින්තනය පිළිබඳව ලියවුණු පොත් ඉතාම ජනප්‍රිය වෙනවා. ඔව් ඒකටත් ඉතිහාසයක් තියෙනවා. ඒකටත් ඉතිහාසයක් තියෙනවා. ඒ කියන්නේ 980 ගණන් වලදී මගේ යාළුවෙක් පයි අතරම ගෝලයෙක් ඇමරිකාවට ගිහිල්ලා වෙලාවේ law of success කියන පොත දැකලා තියෙනවා. පස්සේ ඔහු මට එව්වා මේ පොත සර්ට හොඳයි මේක කියවන්න කියලා. පස්සේ මමත් මේක අවුරුදු දෙක තුනක් කියව හිටියා. ඉතින් මම දැනගත්තා මේ පොත තමයි මගේ ජීවිතේ වෙනස් කරන පොත කියලා. ඇත්තටම ඇමරිකාව වෙනස් කරපු පොත කියලා හඳුන්වන්නේ ඒ පොත තමයි.
පස්සේ මම ඒක සිංහලට පරිවර්තනය කරා. මට මුන්දාල් සින්දත්‍යාපගේ හොඳ පරිවර්තක මහත්මයෙක් හම්බුණා. අපි දෙන්න එකතු වෙලා මේ පොත්ත පරිවර්තනය කරා. ඒක පිටු 10 ගාණක් තියෙන පොතක්. පස්සේ කාණ්ඩ 3කට මුද්‍රණය කරා. දැන් මේ පොතරත් දැන් වයස අවුරුදු 35ක් විතර වෙනවා. අද වෙනකනුත් අලෙවි වෙනවා. හැම පුස්තකාලෙම මේ පොතක් තියෙනවා. ඒක තමයි ධනාත්මක පොත් ඉස්සෙල්ලාම ටිකක් ශාස්ත්‍රීය පොතක් හැටියට එළියට ආවේ. ඊට පස්සේ අපි ඩේල් කාර්නෙගීගේ පොත් ටික පරිවර්තනය කරා. How to Stop Worrying and Start Living. ඊළඟට How to Win Friends and Influence People. ඒ පොත් ටික පරිවර්තනය කරා. ඒ පොතුත් අද වෙනකම්මත් අපේ රටේ ජනතාව ධනාත්මක පැත්තට නැඹුරු කරන්න හේතු වුණා. මොකද මගේ ටිකක් පොඩි සිහිනයක් වගේ තියෙනවා මේ මිනිස්සුන් දියුණු කරන්න නම් ඒගොල්ලන්ගේ චින්තනය මාරු කරන්න ඕනේ. අපේ රටේ තියෙන කවුරුත් දන්න දෙයක් අර අධිරාජ්‍යවාදී යටතලදී ප්‍රතිඵලයක් හැටියට අපට යමක් බැහැ කියන ආකල්පය තමයි අපට අධ්‍යාපනය හරහා දීලා තියෙන්නේ. ඔබට යමක් දැනගන්න ඕන නම් සුද්දෙක්ගෙන් අහන්න ඕන. බ්‍රිතාන්‍ය ජාතින් තමයි දන්නේ. එහෙම ආකල්පයක් ජනතාවට අධ්‍යාපනයට දන්නේම නැතුව කාන්දු වෙලා තිබුණා. ඒ කාන්දු වෙලා තිබුණ නිසා ඇත්තට මේක කියලාත් තිබුණානේ මැකෝලි සාමවරයා. මැකෝලි සාම කියන එක තැනකදී ඉන්දියාවේදී ලේන් සහ චින්තනයේ ස්වදේශී වුණු වර්ණයෙන් සහ ලේන් ස්වදේශී වුණු චින්තනයෙන් සහ මතවාදයෙන් බ්‍රිතාන්‍ය වුණා. බීකර ගැනීම අපේ අධ්‍යාපනයේ පරමාර්ථයයි. ඒකට ලේන් සහ වර්ණයෙන් ස්වදේශීය කළු අය චින්තනයෙන් සහ මතවාදයෙන් බ්‍රිතාන්‍ය වුණා. සුදු අය කළු සුද්දන් කිව්වේ ඒකයි. එතකොට ඉන්දියාවේ බ්‍රවුන් සයිබ්ලා කිව්වා. ඒතර ඒ නිසා අපිම හිතුවා අපට යමක් කරන්න බෑ කිය. මේ ආකල්පේ තියනකම් රටක් ගොඩ ගන්න බෑ කියන ආකල්පය අපි තේරුම් අරන් හිටියා. ඉතින් මම අධ්‍යාපන ශාස්ත්‍රයේ මගේ විෂය අධ්‍යාපන දර්ශනය. ඒතර අධ්‍යාපන දර්ශනයේදී හැම දාර්ශනිකයෙක්ගේම පොත් අපි කියවනවා, වෘත්තියටම කියවනවා. ඒතර ඒ නිසාම මට හිතුණා මෙන්න මේ වගේ පොත් ටිකක් අපි ලියලා ජනතාව ශක්තිමත් කරන්න. මම ජුලියස් නීරේරගේ කතා අරගෙන ලිව්වා විශිෂ්ට අධ්‍යාපන දර්ශන චින්තන කියලා. ඒක හරි බලගත්ු කතා ඒවා. දැන් ඒක වයින් තමයි මිනිසුන්ගේ ආකල්ප වෙනස් කරන්න පුළුවන්කම තියුනේ. ඉතින් මමත් ඒව රස විඳිලා ඊළඟට මම ඒකෙන් වෙනස් වෙනවා. මම වෙනස් වුණා මං හිතනවා මේක ජනතාවත් වෙනස් කරගන්න පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි ධනාත්මක චින්තන සංකල්ප ඉස්සල්ලා ආවේ. දැන් අද වෙනකොට ඒ ධනාත්මක චින්තන සංකල්පේ මාරු වෙලා තිනවා ධනාත්මක මනෝවිද්‍යාව කියලා. මම හිතන්නේ හුඟක් අය දන්නවා ඇති ඉස්සල්ලා දර්ශනය චින්තනය තමයි එන්නේ. ඊට පස්සේ ඒක අර විද්‍යාත්මක විධික්‍රමයට සම්බන්ධ වුණාට පස්සේ න්‍යායක් මතවාදයක් බවට පත් වෙනවා. න්‍යායක් මතවාදයක් බවට පත් වුණාට පස්සේ තමයි ඒක විද්‍යාවක් වෙන්නේ. දැන් අද ධනාත්මක මනෝවිද්‍යාව කියන්නේ දියුණු කරන ලද විද්‍යාවක්. ඒක ආචාර්ය උපාධි දක්වා උපාධි පවා දෙන්න පුළුවන් ලෝකේ පුරාම ප්‍රසිද්ධ විද්‍යාවක්. ඒතර පටන් ගත්තේ ධනාත්මක චින්තනයේ හැටියට. ඒක නැපෝලියන් හිල්, ඩේල් කාර්නෙගී, නෝමන් වින්සන් ෆීල්ඩ් දැන් මේ වගේ තමයි කිව්වේ. ඒ අනුව තමයි මේ පොත් ටික ලියුනේ. ඒ අනුව තමයි ඒ කටයුතු කරේ. දැන් ඔය තියෙන්නේ මම කොළඹ විශ්වවිද්‍යාලේ තමයි අවුරුදු 30ක් සේවය කරේ. ඉතින් කොළඹ විශ්වවිද්‍යාලයේ සටහනක් තමයි තියෙන්නේ. ඉතින් ඒක මගේ ජීවිතේ ලොකු කාලයක්. ඉතාලම සතුටින් සේවය කරපු තැනක්. අපි හුඟක් දේවල් කරා. මම අධ්‍යාපන පීඨේ වුණාට හැම පීඨයකම වගේ ළමයි යමතලා කතා කරනවා. ආරම්භක දේශන ගොඩකට මම සම්බන්ධ වෙනවා. මගේ සහයෝගය ලබා ගන්න තියෙනවා. ඉතින් මම හරි තෘප්තිමත් විදියට වෘත්තීය ජීවිතයක් ගත කරපු කෙනෙක් විශ්වවිද්‍යාලයේ. දැන් මේ පොත් අපිට එකින් එක දකින්න පුළුවන් නම් මෙතන නරඹන අයට ඇත්තටම මේ පොත් දැකීමට අවශ්‍යතාවයක් ඇති. මොකද ඔබතුමා මේ විස්තර කරනකොට මටත් ඇත්තටම හිතෙනවා මේ පොත් දකින්න තියෙනවා නම් කියවන්න තියෙනවා නම් කොච්චර හොඳද කියන එක. ඒ සමහර පොත් මම නම් කියවලක් තියෙනවා. නමුත් මේ මෙතන ඉන්න හුඟක් අයට මේ පොත් දැකලා අඳුර ගැනීමේ කැමැත්තක් ඇති. නිසා අපිට බැරි දේ පොත් ටිකක් මේ තිරේ දැනට පෙන්වුම් කරන්න. ඔව් ඉස්සෙල්ලාම අපිට පුළුවන් ඔය පොත් සේරම වගේ තියෙන රූපරාමු බලන්න. නෑ. ඔය තියෙන්නේ පොත් සමූහයක්. ඔක ටිකක් ලොක් කරලා බලන්නත් පුළුවන්. එතකොට ඔතන තියෙනවා පොත් කීපයක්. يعني පොත් 30ක් විතර ඔතන දක්වලා තියෙනවා. ඊට අමතරව අපි මම ලියපු දැන් අධ්‍යාපනයේ පොත්. ඒවා වෙනම තියෙනවා. දැන් ඔය තියෙන්නේ ලියපු පොත් තමයි. Yes, you can do it. ඒක ධනාත්මක චින්තනය පිළිබඳව ලියවිච්ච ග්‍රන්ථයක්. මම මේක කියෙව්වා. ඒකේ ගොඩාක් කරුණු තියෙනවා. අධෛර්යමත් වෙලා ඉන්න කෙනෙක්ට ධෛර්යමත් වෙලා ඉදිරියට යන්නේ කොහොමද කියන එක. ඔව් ඊළඟට අනිත් පොත් මේකම බෑ කියන්නේ. නමුත් මේ වගේ පොතක් කියවපුවාම අපේ සිතුවිලි වෙනස් කිරීම සිද්ධ වෙනවා. අනිවාර්යයෙන්ම. ඒ මොකද පුජ්‍යලයන්ගේ චින්තන රටා වෙනස් කරා තමයි ඒ පුජ්‍යලයා අලුත් පුජ්‍යලයෙක් බාටපත් වෙන්නේ. ඊළඟ රූපරාම වලට ගියොත් එක එක පොත් වෙනම කාණ්ඩ හැටියට ඇති. දැන් අප අධ්‍යාපනය කියනවා තියෙන අධ්‍යාපනය සම්බන්ධ පොත් 21 වෙනි සියවසේ අධ්‍යාපන නව ප්‍රවණතා හොඳ ගුරුවරයෙක් වෙන්නේ කොහොමද?
ධනාත්මක පාසල් සංකල්පයක්, චරිතායන අධ්‍යාපනයක්, කියන්නේ කැරක්ටර් එඩියුකේෂන් කියන එක. මේ මනෝවිද්‍යා ගුරුවරයා කියන පොත ලංකාවේ ටෙක්ස්ට් පොතක් හැටියට තමයි පාවිච්චි වෙන්නේ. ගුරු විද්‍යාලවල, අධ්‍යාපන විද්‍යාපීඨවල තාමත් ඒක ප්‍රමුඛ පෙළේ පොතක් හැටියට තියෙනවා. ඒ අධ්‍යාපන පොත් පෙළ. ඊට අමතරව ඊළඟට අපිට තියෙනවා ළමා මනෝවිද්‍යාව ශාස්ත්‍රයේ එළිය පොත් සමූහයක්. ඒ ළමයින් හදා වඩා ගන්නකොට දෙමාපියන්ට අවශ්‍ය වෙන කරුණු. ඊළඟ රූපරාමයේ තියෙන්නේ ඒ ළමයින්ගේ ළමා මනෝවිද්‍යාව, ඊළඟට දරුවන් හදා වඩා ගැනීම ක්‍රම, ඒ දක්ෂ දරුවෙක් හදාගන්නේ කොහොමද? ඒ වගේ පොත් තමයි ඊළඟට තියෙන්නේ. ඊටත් තව එහාට යනකොට අපිට තියෙනවා මම හිතනකො පෙන්වන්න පුළුවන් ඉස්සර පල්ලයට දිගට ගොත් පේනවා. ඊළඟට තියෙන දෙයක් තමයි මේ උපදේශනය පිළිබඳව. මනෝවිද්‍යා උපදේශන. දැන් මේ වගේ පොත් සමූහයක් රාශියක් තියෙනවා. අපි වෙනත් මාතෘකාවකට යමු එහෙනම්. දැන් ඒතර ওই විදිහට පොත් ලිවීම සම්බන්ධව ඒ පොත්වල ජනතාව අතර පළ කරලා ප්‍රධාන අරමුණ තමයි ජනතාව දැනුවත් වෙන්නේ පොතුත් එක්ක. ඉතින් කොච්චර රූපරමේ නව තාක්ෂණයේ තිබුණත් ඊළඟට අන්තර්ජාලයේ තිබුණත් අවසානයේ පොතක් ළඟතරම ගියොත් තමයි කෙනෙකුට පොතත් එක්ක රස විඳින්න පුළුවන්. ඒ පොත් ඒකද පොත් කියන ලෝකේ අපි පුළුවන් තරම් පොත් දියුණු කරන්න. ජනතාව අතර පොත් ගෙනියන්න අපි හුඟක් උත්සාහයක් දරනවා. ඒක හරි. මමත් ඒකට එකඟ වෙනවා. කොතරම් තාක්ෂණීය දියුණු වුණා. මොනතරම් ලෝකේ වෙනස් වුණත් ඒ පොතකින් ගන්න කාරණා ඇත්තටම දේවල් අපිට අනික් දේවල් වලින් ලබා ගන්න. මේකෙන් අපේ චින්තන ශක්තිය, අපේ වාග්මාලා මේ හැම දෙයක්ම පොතක් කියවීමෙන් තමයි ඇත්තටම හුඟක් දුරට දියුණු වෙන්නේ. ඉතින් අද තේමාවට මේ අපි කතා කරපු සියලුම දේ ඇත්තටම සම්බන්ධයක් තියෙනවා. අද තේමාව වෙන්නේ නව ලොවට නව මිනිසෙක්. ඔබතුමා මේ නව ලොව කියන එක අර්ථ දක්වන්නේ කොහොමද? ඔව් ඇත්තටම නව ලොව කියලා කියන්නේ දැන් බොහෝ දුරට මේ 21 වෙනි සතවර්ෂය කියන එක. දැන් අපි කියනවා ක්‍රිස්තු වර්ෂ 1 ඉඳලා ක්‍රිස්තු වර්ෂ 2000 වෙනකම් වගේ ලෝකයේ තියෙන නව දැනුම් සම්භාරය එක පැත්තකට දැම්මොත් දැන් ඔය රූපරාම ටික ඉව නෙවෙයි ඉස්සරහට යන. එතක එක පැත්තකට දැම්මොත් ඊළඟ 2000 ඉඳලා 2021 දක්වා මේ අවුරුදු ගාන තුල ලැබපු ලෝකේ දැනුම එකට එකතු වුණොත් මේ පැත්තේ තරාදිය බර වැඩි. ඒ කියන්නේ හැම දවසකම අලුතෙන් දැනුම එකතු වෙනවා. ඉස්සර අපි කිව්වා අවුරුදු 3කට විතර සැරයක් ලෝකේ දැනුම දෙගුණ වෙනවා කියන්නේ. දැන් අපි කියන්නේ දවස් 3කට සැරයක් විතර ලෝකේ දැනුම දෙගුණ වෙනවා. මේ දැනුම දෙගුණ වෙන කාලෙ තුල දැන් අද වෙලා තියෙන්නේ අපි දැනුම් ලෝකයක අතරමං වෙනවා. මේ දැනුම් ලෝක අතරමං වෙනකොට මේ අර පරණ අයට පරණ පුජ්‍යලයාට දරා ගන්න අපහසු වෙනවා. ඒක තමයි අලුත් ලෝකෙට අලුත් මිනිසෙක් බිහි වෙන්නේ නැති වුණොත් අනිවාර්යයෙන්ම ගැටලු ගොඩකට මුහුණ දෙන්න වෙනවා. මේ පිළිබඳව යුනෙස්කෝව කල්පනා කරලා යුනෙස්කෝ මේ 1998 දී විතර වාර්තාවක් නිකුත් කරා. ඒකට ඩෙලොස් වාර්තාව කියලා කියන්නේ. ඒ වාර්තාවේ නම් කරලා තියෙන්නම learning the treasure within කියන. ඉගෙනුම ඇතුළත නිධානය කියන. මේ ඉගෙනුම ඇතුළත නිධානය කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ පුජ්‍යලයේ ඇතුළේ තියෙන නිධානය මතු කරගන්නේ. ඒතකොට අලුත් ලෝකෙට අවශ්‍ය වෙන්නේ මොනවා හරි ටික ඉගෙන ගන්න එක නෙවෙයි ඒ පුජ්‍යලයා සතුව තියෙන දක්ෂතා මතු කරගන්න එක. ඒක තමයි වාර්තාවේ නම. ඒ වගේ මේ වාර්තාව කියන වැදගත් කරුණක් තියෙනවා. ඒ කියනවා අපි ගුරුවරුන් අපට කියන දෙයක් තමයි විශිෂ්ට පුජ්‍යලයේ බිහි කරන්න සාමාන්‍ය පුජ්‍යලයේ බිහි කරන්න එපා කියන. විශිෂ්ට පුජ්‍යලයේ කැලේ හිටියත් මිනිස්සු කැලේට පාර කපන් ඇවිල්ලා එයා වේදිකාවට ගේනවා. සාමාන්‍ය පුජ්‍යලයේ මහපාරේ හිටියත් කිසි කෙනෙක් ගණන් ගන්න නැහැ. ඒකින් තමයි 21 වෙනි සතවර්ෂයේ මිනිසා විශිෂ්ටයෙක් වෙන්න ඕන. විශිෂ්ට පුජ්‍යලයකට ලෝකේ හැමතැනම දොරටු ඇරෙන. අද ලංකාවේ ඉන්න අය දේශීය ශිෂ්‍යෝ නෙවෙයි තව ටිකක් කල්නවා. දැන් මේ අන්තර්ජාතික ශිෂ්‍යෝ. ඒතර මේ ඉගෙන ගන්න ළමයි මේ පන්ති වල ඉන්න ළමයි තව අවුරුදු දෙකකින් ලෝකේ පුරාම විශ්වවිද්‍යාල ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අද ලෝකේ එහෙම තමයි. එතකොට මේ නව ලෝකයේ මේ නව දැනුම ලබා ගන්න නම් අලුත් විදියට හිතන්න ඉගෙන ගන්නට ඕන. එතකොට විශිෂ්ට පුජ්‍යලයට තමයි දොරටු ඇරෙන්නේ. සාමාන්‍ය පුජ්‍යලයන්ට අරනවා අඩුයි. එතකොට එක විශිෂ්ට පුජ්‍යලයක් යටතේ සාමාන්‍යය ගොඩක් වැඩ කරනවා. අනේ එතකොට සාමාන්‍ය පුජ්‍යලයකට අඩු වැටුපකට යන්න පුළුවන්. විශිෂ්ට පුජ්‍යලයකට ඒ වගේ 10-15 ගුණයක වැටුපකට යන්න පුළුවන්. ඉතින් නවලොවට අවශ්‍ය නව මිනිසා ගැන වෙනම දැන් සාකච්ඡා කරනවා. හැබැයි ඒ වුණාට මේ නවලෝකයේ මිනිසා මේවට ඔරොත්තු දෙන්න නම් විශේෂ දැනුමක් ලබා ගන්නට ඕන. ඒක තමයි මුගක් දැනගන්නට ඕනේ. මොකද එහෙම නැත්නම් අපි කරුණු ගොඩක් ඉගෙනනවා කියලා අර නවලෝකයට අවශ්‍ය මිනිසා බිහි වෙන්නේ නැහැ. නවලෝකයට අවශ්‍ය මිනිහාගේ ලක්ෂණය තමයි මිනිසාගේ තියෙනවා මේ මොලේ එක තල. දැන් ඒ මොලේ තලවල අපි ගන්නවා අපි කොටස් වලට බෙදලා රූපරාම ඇති පස්සේ බලන්න පුළුවන්. ඒකේ අපි කියන උරග මොලේ කියලා මොකක්ද? reptile brain.
ඒතර උරගමලේ අපිට ඕන සටහන හොඳයි නව ලෝකෙට නව මිසු බිහිකලක් කෙසේ. එතකොට නව මානවමලේ දියුණු කිරීම අවශ්‍යතාවය ගැන අපි කතා කරේ. එතකොට මොලේ හොඳට බැලුවොත් එහෙම කොටස් තුනකට බෙදලා තියෙනවා. උඩින්ම තියෙනවා new human brain නව මානව මොලේ කියලා. මේ නළල ආසන්න ප්‍රදේශයේ තියෙන අර පූර්ව ලලාට බාහිකය කියන කොටසට කිට් වෙලා තියෙනවා. ඊළඟට මැද හරියේ තියෙනවා ශීරපායි මොලේ කියලා ලිම්බික් බ්‍රේන් කියලා කියනවා. ඊට යටින් තියෙනවා රෙප්ටයිල් බ්‍රේන් නැත්නම් උරග මොලේ කියලා. දැන් මේ මානව පරිණාමයත් එක්ක ඇතිවෙච්ච ගති ලක්ෂණයක් හඳුන්වන්නත් පුළුවන්. ඒතර උරග මොලේ තමයි ඉතිහාසයක් තියෙන. උගා ඩයිනෝසරස් මොලේ කියලා කියන උගා ඉතිහාසයක් තියෙන. හැබැයි ඒකත් අපේ ජීවිතේට අවශ්‍ය වෙනවා. මේ උරග මොලේ තමයි අපි ඉක්මනට අර රිෆ්ලෙක්සස් ප්‍රතීක යමක් හදිසියේ බස්සයක් ඇඟට කැපුවොත් ඒ පාරෙන් පයින්. ඒ කියන්නේ හිතන්නත් ඉස්සලා පැනලා ඉවරයි. ඒ කරන්නේ උරග මොලේ. ඒ අපේ පැවැත්ම තහවුරු කරන්න දීපු උදව්වක් ඒක. ඒක ටිකක් කුඩා කරලා තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශීරපායි මොලේ. කිරිබී වැඩෙන සතුන්ගේ මොලේ. දැන් ඒ මොලේ අපිට ඇති වුණා මම අර ඉස්සරක 20 වෙනි සතවර්ෂයේ අවසාන දක්වා 20 වෙනි සතවර්ෂ දක්වා. ඒ කියන්නේ ප්‍රශ්න බොහොම හිමින් එන්නේ, හිමින් ගලාගෙන යන්නේ, ප්‍රශ්නයට උත්තරයක් හොයාගන්න ලේසි. අපි පොඩි කාලේ තාත්තලා කියන පුතේ මේ જાතිය ප්‍රශ්නයක් එයි. ඒ ප්‍රශ්නේ මේ જાති උත්තරයක් දුන්නම හරි. ඉතින් ප්‍රශ්නෙත් දන්නවා උත්තරෙත් දන්නවා. එච්චර අසීරු නෑ. දැන් ඒක මේ කාලේ ඉවරයි. දැන් හෙට එන ප්‍රශ්නේ මොකද්ද කියලා අපි දන්නේ ළමයි දැනගන්නවට අපටත් ඉස්සෙල්ලා ළමයි දැනගන්න. අද ලෝකෙ එච්චර වේගයෙන් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. එතකොට ගැටලු වෙන්නේ වේගයෙන්. ගැටලු වේගයෙන් එනකොට අර ශීරපායි මොලේ ප්‍රමාණවත් වෙන්නේ නැහැ උත්තර හොයන්න. එතකොට තමයි ඔය මානසික අසහනය කියන එක එන්නේ. දැන් ස්ට්‍රෙස් වැඩි කියලා අපි කියන්නේ. ස්ට්‍රෙස් වැඩි, ඇන්සයිටි වැඩි, ඩිප්‍රෙෂන් වැඩි කියලා දැන් මානසික රෝග ගොඩක් ගැන කතා කරන්න පටන් ගත්තේ මේ දැන් අවුරුදු 10ක විතර ඉඳලා, දශකයක ඉඳලා. ඇයි හේතුව මේ අපි ඒ නව ලෝකයේ දැන් එන්න දැනුම වැඩි වෙනවා. මේ දැනුම උරා ගන්න ළමයින්ට අපි පටවන්න හදනවා. ඒක පටව ගන්න බැරි වෙනවා. ඊළඟට අපි අදි බලාපොරොත්තු තියන් ඉන්නවා. ලොකු ඉලක්ක දෙන්නේ. ඒ 9ක් ගන්න ඕනේ, ඒ 4ක් ගන්න ඕනේ. මෙහෙම දරා ගන්න බැරි ඉලක්ක ළමයින්ට දෙනවා. ඊළඟට අදි අපේක්ෂා තියෙනවා. අපිට ඕන හරියට තියෙන ලොකු ඉලක්ක සිහින තියෙනවා. ඉස්සර පොඩි දෙයකින් සතුටු වෙච්ච අපිට ලොකු දේවල් ඕන වෙනවා. දැන් මෙහෙම අදි ඉලක්ක, අදි බලාපොරොත්තු, අදි අපේක්ෂා, අදි වේගී වචන අදි කියන වචනේ ආවට පස්සේ මොලේට දරා ගන්න බෑ. එතකොට අපි පොතේ හැටියට කියන්නේ දැන් වාහන 4ක් යන්න පුළුවන් පාරක වාහන 6ක් එවන්න වගේ. දැන් 4 යන්තම් යා ගන්න පුළුවන් පාරේ 6ක් එවුවම මොකද්ද වෙන්නේ? හැප්පෙනවා, ගැටෙනවා, නොයෙකුත් දේවල් වෙනවා. අන්නේ සිද්ධිය තමයි මොලේට වෙලා තියෙන්නේ. එතකොට දැන් විද්‍යාඥයෝ හඳුනාගෙන තියෙනවා. විශේෂයෙන්ම ස්නායු වෛද්‍ය විද්‍යාඥයෝ හඳුනාගෙන තියෙනවා. අපි මෙතෙක් කල් එච්චර ගණන් නොගත්තු කොටසක් තියෙනවා. ඒක තමයි 21 සත උත්තරේ කියන්නේ. ඒ තමයි නාමානෝ මොලේ. නාමාන මොලේ තමයි අර පරිකල්පන හැකියාව, නවෝත්පාදන හැකියාව, අලුතෙන් සිතන්න පුළුවන්කම මේ ශක්තිය ගොඩක් වර්ධනය වෙන්නේ නාමානෝ මොලේ. ඒතර 21 සත වර්ෂයේ අධ්‍යාපනය කතා කරන අපි නව මිනිසාගේ නම් දියුණු කරන්න වෙන්නේ නව මානව මොලේ දියුණු කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න වෙනවා. නාමානව මොලේ දියුණු කර නැත්නම් ලෝකෙ පුරාම මානසික රෝගීන් වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. විෂාද තත්ත්ව වැඩි වෙන්න පුළුවන්කම තියෙනවා. මම උපදේශනය කරන කෙනෙක් ඇටියට අපිට ඉස්සර ළමයි කවදාවත් එන්නේ නැහැ ડિප්‍රෙෂන් ලක්ෂණ පෙන්නන, ඇන්සයිටි ගති පෙන්නන, ස්ට්‍රෙස් ගති පෙන්නන ළමයි අපිට මුණ ගැහුන්නේ නැහැ. දැන් අද ළමයි ගොඩක් ඒ ලක්ෂණ තියෙනවා. සාමාන්‍ය පෙළ මට්ටමේ 7 8 පන්තියේ ළමයිත් එනවා ඒ ගැටලු තියාගෙන. දැන් ඒතර පන්ති කාමරයේ ගුරුවරයාටත් මේක දරා ගන්න බෑ. ගුරුවරට ගොඩාක් කරුණු උගන්වන්න වෙලා තියෙනවා. ඒතර ගුරුවරයාත් ડિප්‍රෙෂන්, ළමයාත් ડિප්‍රෙෂන්. දැන් මේ දෙන්න පන්ති කාමරට ආම මුළු පන්තියම අවුල් වෙනවා. එතකොට අපි ලොකු වැඩක් කරන්න ගිහිල්ලා පද්ධතියම අවුල් කරගන්න. මේ නිසා අධ්‍යාපනඥයෝ හිතනවා කල්පනා කරනවා කොහොමද මේ නව ලෝකෙට නව අධ්‍යාපනයක් දෙන්නේ. නව මිනිසෙක් අවශ්‍යන්නේ එතෙන්දි. නැත්තම් අපි ශීරපායි මොලේට තවදුරටත් උගන්වන්න හිටියොත් ශීරපායි මොලේ තියෙන සරල වැඩ. එකතු කිරීම, ගැටලුවක් විසඳ ගැනීම, ගොනු කර ගැනීම, ඉදිරිපත් කිරීම මේ වගේ දේවල්. හැබැයි ඒ ලෝකෙ ඉවරයි දැන්. දැන් නවෝත්පාදනය. අලුතෙන් හිතන්න ඕන, පරිකල්පනය කරන්න ඕන. ඒ හැකියාව වර්ධනය වුනේ නැත්තම් එයා එතනම තමයි. ඒක නිසා තමයි අර කියන්නේ අලුත් ලෝකෙට විශේෂඥ පුජ්‍යල ඕන වෙනවා කියන්නේ. ඒක තමයි මේ නව ලෝකයේ නව මිනිසාකින් සංකල්පේ එන්න හේතුව. මොකද ගැටලු ගොඩක් වැඩි. සංකීර්ණ ප්‍රශ්න තියෙන්නේ. විසඳන්න පුළුවන් අවශ්‍ය ගැටලු වැඩි. පෞරුෂාක්‍රමතා වැඩි. ඊළඟට මං කිව්වා ඉස්සලා කාන්සා විෂාදය වගේ රෝග වැඩි. එතකොට පෞල් සංස්ථාව ඒ නිසා විකෘති වෙලා තියෙනවා. දැන් මේක ලෝකේ පුරාම තියෙන ලක්ෂණයක්. ඒ නිසාම ලෝකුත් ව්‍යසන ඇවිල්ලා තියෙනවා. දැන් මෙන්න මේ සියරම නිසා අර මෙතෙක් කල් අපි අධ්‍යාපනයෙන් කරගෙන ගිය ක්‍රියාදාමය තවදුරටත් ප්‍රමාණවත් නැහැ කියන සංකල්පය ලෝකෙ පුරාම අද කතා කරනවා. ඒ නිසා තමයි අපිට අලුත් ලෝකෙට අලුත් අධ්‍යාපනයක අවශ්‍යතාවය අපි කතා කරන්නේ.
ඉතාම පැහැදිලි ලෙසත් රසවත් විදිහටත් ඔබතුමා අපිට විස්තර කරා මේ මොලේ ආශ්චර්යමත් භාවය. ඒ නිසා අපට මේක බලපාන ආකාරය විසිවන සියවසට ඒක බලපාන ආකාරය ඔබතුමාට පොඩක් අපිට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ විසිවන සියවසට මේ අලුත් මිනිසෙකු බිහි කරන්න කුමන ආකාරයක අධ්‍යාපනයක් අපි ඇති කළ යුතුද? ඔව් ඒක තමයි අපිටම අපි සාකච්ඡා කරන්න ඕන මාතෘකාව. ගැටලුව අපි දැන් කවුරුත් දන්නවා. දැන් ගැටලුව නඩුව දැන් අපි අධ්‍යාපනඥයෝ කල්පනා කරන විවිධ විධික්‍රම වලින් මේකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. දැන් ඒ කියන්නේ ඇත්තටම බැලුවොත් මෙහෙමත් වෙන්න පුළුවන්. දැන් 20 වෙනි සතවර්ෂයේ 21 වෙනි සතවර්ෂයේ වුණත් මිනිසාගේ වර්ධන වේගයේ ලොකු වෙනසක් නැහැ. ඒ කියන්නේ ළමයි බඩ ගාලා, දන ගාලා, නැගිටලා, ඇවිදලා දුවන. ඒක තමයි කායික වර්ධන රටාව. බුද්ධියත් එහෙම තියෙනවා. ඒක අවදි තියෙනවා. ඊළඟට සමහරලාට ඉන්ද්‍රිය චාලක අවදිය කියලා තියෙනවා. පූර්ව සංකල්ප අවදිය තියෙනවා. ප්‍රතිභා චින්තන අවදිය, සංයුක්ත චින්තන අවදිය, වියුක්ත චින්තන එක අවදි තියෙනවා. මේ අවදි රටාවක් තියෙනවා. මේ අවදි රටාව සතවර්ෂ වෙනස් වුණා කියන වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හදිසියෙ කියලා බඩ ගන්න ළමයාට දුවන්න කියන්න බෑ. බඩ ගන්න ළමයා බඩ ගාලම තමයි නැගිටින්න ඕන. ඒකද මුල් අවස්ථාව බොහොම හිමි. ට්‍රයිල් ඇන්ඩ් එරර්. තත් වරද ක්‍රමයට කරනවා වර්ධිනවා කරනවා වර්ධිනවා. ඒ විදිහට තමයි අපි යන්නේ. එහෙම ගියාම තමයි අර අවසානයේදී සාර්ථකත්වය කරා එන්න පුළුවන්. ඉතින් මේක අර ළමයින්ට අර එහෙම නැගිටලා දුවන්න බැරි හින්දා කායික වර්ධනයේදී එච්චර ලොකුවට බලපාන්නේ නැහැ. හැබැයි සමහරවිට ඒවත් අම්මා බලනවා අපි අම්මලා පුළුවන් නම් පුංචි කාලේ ළමයි ඇවිද්දවන්න උත්සාහ කරනවා. ඒතර කකුල් වැඩිලා නැහැ බර උත්සාහ කරනවා. ඒතකොට කකුල් බකල් ගන්නවා. ඉතින් ඒ වගේ දේවලුත් කියනවනේ. ඉතින් වෙළඳ ව්‍යාපාරයකට සම්බන්ධ වෙලක් තියෙනවා. නොයෙකුත් උපකරණත් හදලා දෙනවා. මොකද අපිට ඉවසන් ඉන්න බෑ ස්වාභාවික වර්ධනය එනකම්. ඉතින් ඒක තේරෙන හින්දා වැඩි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. බුද්ධි වර්ධනයේදී ඔන්න උතන ගැටලුවක් තියෙනවා. බුද්ධි වර්ධනය අපි හිතන්නේ පොඩි කාලෙන් පුළුවන් නම් උපාධියක් හරි අරන් දෙන්න පුළුවන්. දෙකේ තුනේ පන්ති වල ළමයින්ට හරි දැන් අපි උගන්වන්න බලනවා බහුවර්ණ ප්‍රශ්න, බුද්ධි පරීක්ෂණ, ගණිතයේ සේරම. හැබැයි එහෙම බෑ. ඒ මොකද බුද්ධි වර්ධන රටාව අනුව වියුක්ත චින්තනයේ වැඩෙන්නේ අවුරුදු 12 11 විතර වෙනකොට. ඉතාම ගිෆ්ටඩ් සුබග ළමයෙකුට අවුරුදු 10 9 වෙනකොට වැඩෙන්න පුළුවන්. සාමාන්‍ය පොදුවේ වැඩෙන්නේ අවුරුදු 11 12 විතර. එතකොට ඒ වයසට ඒ වැඩෙන්න ඉස්සෙල්ලා අපි යමක් උගන්වන්න ගියා මොකද වෙන්නේ? ළමයාට මේක තේරුම් ගන්න බෑ. දරා ගන්න බෑ. ඒ දරා ගන්න බැරි වෙනකොට එයාට ඉගෙන ගැනීම එපා වෙනවා. ඉගෙන ගැනීම එපා වුණාට පස්සේ නැවත උගන්වන්න හරිම අසීරු වෙනවා. ඒකින්ද මේ අධ්‍යාපනඥයෝ අපි හැමදෙලෙම දරගන්න ඕනේ මේ හෙමින් ගමනක්. අර කියන්නේ ඕඩිගෝලම් බෝතල වතුර දානවා වගේ උගන්වන්න ඕනේ කියලා කියන්නේ. ඕඩිගෝලම් බෝතල වතුර දාන්න පුළුවන් බිඳුවෙන් බිඳුව දැක්කොත් දැම්මොත් බෝතලේ පිරෙනවා. හැබැයි ජෝගුවෙන් වක් කරොත් වතුර පොඩ්ඩක්වත් ඇතුල් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ අධ්‍යාපනයක් තමයි දැන් අපි ලෝකේ දෙන්න හදන්නේ. ඉතින් ජෝගුවෙන් වක් කරන්න ගිහිල්ලා ළමයි අන්තිමට විශාල අර්බුදයකටපත් වෙනවා. ඒ නිසා තමයි දරා ගන්න බැරි වෙන මානසික රෝග වලට එන්නේ. ළමයි සීරියසා ගන්න උත්සාහ කරනවා. සියලුම දමර ගහලා අත්තලා දාන. දැන් බුරණ්ඩුකම් වැඩි. ආත්මාර්ථකම් වැඩි. ළමයි ගෙදර එන්නේ පුදුමාකාර තරහකින්. ඇයි? දරා ගන්න බැරි බරක් ඇදින්න දුන්නම කරන්න බෑ. ඒකින් අපි තේරුම් ගන්න ඕන ළමයි කියන්නේ ළමයි. ළමයි කියන්නේ පුංචි වැඩිහිටියෝ නෙවෙයි කියලා රූසෝ කියලා තියෙනවනේ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අද අපිට අමතක වෙලා තියෙනවා. අපි හිතන්නේ ළමයි කියන්නේ මිනිස් හැඩේ තියෙනවා නම් අපි හිතන හැටියටම උගන්වා ගන්න පුළුවන් කියලා. දැන් ඕක සතුන්ට නෑනේ. දැන් අපි කියමු දලඹුවාට අපි මේ දලඹුවා තමයි සමනලය වෙන්නේ. දලඹුවා සමනල වෙනායි කියලා දලඹුවාට තටු ගහන්නේ නෑනේ. දලඹුවාට පැණිපොවන්නේ නෑනේ. දලඹුවා කොළ කාලා අර ගහින් ගහට මාරු වෙලා පොඩි විවේකයක් අරගෙන අර කුමේ කෝෂයක් හදාගෙන ඉවරුනාම අපූර්ව දලඹුවෙක් සමනලයක් වෙනවා. හැබැයි දලඹුවා සමනලයක් කරන්න හැදුවොත් දලඹුවෙකුත් නැති සමනලයකුත් නැති කෙනෙක් තමයි බිහි වෙන්නේ. දැන් අද අපි අධ්‍යාපනය හුඟක් කරන්නේ අපි දලඹුව සමනලය කරන්න හදනවා. අන්තිමට දලඹුවාගේ ජීවිතෙත් නෑ සමනල ජීවිතෙත් නෑ. දෙකම අවුල් කරගන්න. ඒ නිසා තමයි බොහොම අධ්‍යාපනයේ හිමින් සීරියමේ ගමන යන්නට ඕන. ඉතින් අපි දැන් මම හිතන්නේ අපි ගිය ගමන වේගය වැඩි වගේ පේනවා. අපි ආපහු හිමින් ආපහු හිතලා බලන්නට ඕන අපේ අධ්‍යාපනය ගැන. ලෝක අධ්‍යාපනය දැන් නැඹුරු වෙලා තියෙනවා. අපි කියන පින්ලන්ත අධ්‍යාපනය කියලා. ඉතින් පින්ලන්ත අධ්‍යාපනය ෆොරස්ට් එඩියුකේෂන් කියලා. ෆොරස්ට් කියන්නේ කැලේ ගිහිල්ලා ඉගෙන ගන්න එක. ඉතින් මට මතකයි දැන් මමත් ඉගෙන ගත්තේ ෆොරස්ට් එඩියුකේෂන් තමයි. ඒ කියන්නේ පොඩි කාලේ අපිට ලොකු වැඩ තියුන්නේ නැහැ. චුට්ටයි ගහක් උඩට එලා ගලක් උඩට එලා කවියක් පාඩම් කරනවා ඇවිල්ලා කියනවා. ඉතින් එහෙම තමයි වැඩුණේ. ඉතින් ඒක තමයි දැන් ඔය යෝජනා කරන විශේෂඥ අධ්‍යාපනය. ඒ කියන්නේ පරිසරයත් එක්ක ජීවත් වෙන්න. පරිසරයේ රස විඳින්න. කුරුල්ලෙක් කෑ ගහන දිහා බලන් ඉන්න. ගහක කොළයක් මලක් දිහා බලන් ඉන්න විසිල්ලක් තියෙනවා. ඒ අපිට ඒ දවස්වල මේක ඉබේ ලැබුණා. මොකද එච්චර ගුරුවරු හිටියත් එක්කෙනෙක් දෙන්නේ ඉස්කෝලේටම. ඉතින් අපිට කියන්නේ කවි ටිකක් දීලා කියනවා ගිහිල්ලා කටපාඩම් කරන්න. අපි ඉතින් පාවෙ හැමදාම කැරක් ඉඳලා වටපාඩම් කරලා ඉතින් ඒ දවස්වල හරියට වගා කරනවා. දැන් මට මතකයි මගේ තාත්තත් මේ
ග්‍රාමීය අධ්‍යාපනයේ පුහුණු ගුරුවරයෙක්. එතකොට ඒගොල්ලන් හරි ආසයි වගා කරන්න. ඉතින් මට මතක පොඩි කාලේ ආපහු ඉස්කෝලේ යන ඉතාලම අපි ගොමගෙන ආපු හැටි, වවුපු හැටි දැන් මේවා තමයි තියෙන්නේ. දැන් අද යෝජනා කරන්නේ ඕම තමයි ආපහු. ඒක අද කියනවා පරිසරෙත් එක්ක ජීවත් වෙන්න. පරිසරයට ලෙන්ගතු වෙන්න. පරිසරය හඳුනා ගන්න. ගහක කුරුල්ල දිහා මේ ගහ දිහා බලන් ඉන්න. ඉතින් මේවා තමයි අපි ඉස්සර පොඩි කාලේ ලැබුණේ. දැන් මේක ආපස්සට කෘතිමව හරි අදන් වෙලා තියෙන්නේ. එතකොට තමයි අර පරිසරයට රසඥතාව වර්ධනය වුණොත් තමයි මේ ලෝකෙ මිනිහෙකුට පය ගහලා ඉන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව අපි පන්ති කාමරයට ගුලි කරලා වාඩි කරවලා ඒ ළමයාගේ අර සියලුම සක්‍රියතාව මොට්ට කරලා අපි විෂය උගන්වන්න නැතුවට උගන්වන්න බෑ. ඒකින් අවසානයේ රෝබෝ ටිකක් තමයි බිහි වෙන්නේ. එතකොට ඒගොල්ලෝ මත් පැන් වලට මත් කුඩු වලට ඒ වගේ දලා ඇදීලා යෑමේ තියෙන භව්‍යතාව හුඟක් වැඩි වෙන්නේ ඒක හේතුවක් ඒක. ඊට තමයි හිතන මේක තමයි මේ අධ්‍යාපන ශාස්ත්‍රයේදී අපි අලුතෙන් හිතන්නට ඕන. ඒකින්ද අධ්‍යාපනයේ දැන් කියන දේ තමයි අපි මෙතෙක්කල් මේ ළමයි මැන්නේ එක බුද්ධි වර්ගයක් ගැන. IQ කියලා කිව්වේ. IQ කියලා කියන්නේ වියුක්ත බුද්ධිය, සාමාන්‍ය බුද්ධිය. අපි බුද්ධි පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයක් දීලා ඒකෙන් තෝරනවා මෙන්න දක්ෂ ළමයි, මෙන්න දක්ෂ නැති ළමයි කියලා. දැන් ඒක දැන් අදහස වෙනකොට ගෝඩ් නෝල්පොට් කියන මනෝවිද්‍යාඥයෙක් වෙනත් සංකල්ප වෙනක් තියෙනවා. ඒතර ඒගොල්ලෝ හඳුන්වනවා දැන් අපි කියන වෙනත් බුද්ධි වර්ග අරන් ඇවිල්ලා තියෙනවා. පෞරුෂය කියන්නේ වෙනත් ලක්ෂණයක් කියලා. යන ඒ වගේ එක එක මතවාද ඩැනියල් ගෝල්මන් ගෙනත් තියෙනවා ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස්, චිත්ත වේග බුද්ධිය. චිත්ත වේග බුද්ධිය නැත්තම් කොච්චර අර බුද්ධි දක්ෂතා තිබුණත් අද සමාජයේ හොඳට ජීවත් වෙන්න බෑ. තවත් බුද්ධි වර්ගයක් අපි හඳුනාගන්න තියෙනවා සමාජ බුද්ධිය කියලා. එතකොට IQ, EQ, SQ දැන් AQ කියලාත් දැක්කේ. ඒ කියන්නේ ඇඩ්වර්සරි quotient. ඒ කියන්නේ ව්‍යසනයකට ඔරොත්තු දෙන බුද්ධිය. දැන් අපිට පේනවා එතකොට වෙනදා අපි බුද්ධිය ගැන කතා කරපු සංකල්පයට වඩා පුළුල් සංකල්පයකින් තමයි අධ්‍යාපනක් වල බුද්ධිය ගැන කල්පනා කරන්නේ. ඒ කියන්නේ එකක් තමයි අපි බුද්ධි පරීක්ෂණයමයින බුද්ධිය. ඒක තමයි තාමත් අපි හුඟක් පාවිච්චි කරන්නේ. හැබැයි ඒකට එහාට කොච්චර බුද්ධිය තිබුණත් වැඩක් නැහැ EQ නැත්තම්. ඒ ඩැනියල් ගෝල්මන් අපිට හඳුන්වනවා ඒ චිත්ත වේග බුද්ධිය. චිත්ත වේග බුද්ධිය තියෙනවා නම් අපිට සහකම්පනය ඇති වෙනවා. සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. දැන් වෙනත් වචන දාලා කියන අපි ඒකට soft skills උගන්වනවා කියන්නේ. මෘදු කුසලතා. hard skills සහ soft skills. දැන් අපි අලුත් වචන දාගන්න. හැබැයි ඇත්තටම තියෙන්නේ අර මිනිස්සුන්ට තමාටත් සමාජයටත් පරිසරයටත් ආදරය කරන්න ලෙන්ගතුකම් තියෙන්න උගන්න ගන්නවා. එතකොට තමයි එයාගේ ජීවිතේ අර්ථවත් වෙන්නේ. ඊට පස්සේ අපි කියන දේ තමයි සමාජ බුද්ධිය. සමාජෙත් එක්ක ජීවත් වෙන්න ඕන. සමාජයේ ඉන්න අය අඳුර ගන්න ඕන. සමාජ ගොඩක් එක්ක ජීවත් වෙන්න බැරි නම් අපි කොන් වෙන පුජ්‍යලයක් වෙනවා. ඒ අලුතෙන් එක තමයි ඔය ඇඩ්වර්සිටි quotient කියන්නේ. ඒ කියන්නේ ව්‍යසනයක දැන් කොරෝනා කියන ව්‍යසනයට ඔරොත්තු දෙන්න පුළුවන් අය ඉන්නවා, බැරි අය ඉන්නවා. ඔරොත්තු දෙන්න ඉගෙන ගත්ත එක්කෙනා ලෝකේ ජයග්‍රහණය කරන, ඔරොත්තු දෙන්න බැරි එක්කෙනා එන්න ඍණාත්මක පැත්තට ගිහිල්ලා මානසිකව දුර්වල වෙන්න පුළුවන්. එතකොට දැන් අපිට පේන උගන්වන්න ඕන මොනවද කියලා. බුද්ධි පරීක්ෂණ විතරක් නෙවෙයි අපි සමාජ බුද්ධිය උගන්වන්න වෙනවා, චිත්ත වේග බුද්ධිය වර්ධනය උගන්වන්න වෙනවා, ව්‍යසන වලට වර්ධේ බුද්ධිය උගන්වන්න වෙනවා. දැන් මේකෙන්ද අධ්‍යාපනය වෙනස් කරන්න වෙලා තියෙන්නේ මෙන්න මේ ශේෂ්ඨ නිසා. දැන් අපිට පේනවා ඇති අධ්‍යාපනය අපි නව ලෝකෙට අවශ්‍ය නව මිනිසෙක් බිහි කරනකොට මොන වගේ ශේෂ්ඨ වල වෙනසක් කරන්න ඕනද කියලා. දැන් ඔය ඩැනියල් ගෝල්මන් කියනවා ඔබ කොච්චර දක්ෂයෙක් වුණත් ඔබට සහකම්පනයක් නැත්තම්, අනිත් අයගේ දුක තේරෙන්නේ නැත්තම්, හොඳ සඵලවත් සම්බන්ධතා පවත්වා ගන්න ඔබට බැරි පුළුවන්කම නැත්තම්, ඔබට පීඩාගෙන චිත්ත වේග කල්පනා කරගන්න බැරි නම්, තමන් පිළිබඳ තමන් කවුද කියලා හඳුනා ගන්න බැරි නම්, ඔබ කොච්චර ස්මාර්ට් කෙනෙක් වුණත් වැඩි දුරක් යන්න බෑ. අපිට පේනවා කෙනෙක් වැඩි දුරක් යන්න නම් එයා දක්ෂ කෙනෙක් වෙන්න නම් අර අනිත් කොටස වල වෙනවා. තමන්ගේ ගති ලක්ෂණ හඳුනා ගන්න, මගේ තියෙන ස්වයං අවදි බව කියන එක, self awareness කියන එක. තමන් කවුද කියලා හඳුනා ගන්න ඕනේ. ඊට අපි ළමයින්ට උගන්වන්න වෙනවා මගේ දක්ෂතා මේවා කියලා හඳුනා ගන්න. ඊළඟට තමන්ට පීඩාගෙන කලබනාකරන චිත්ත වේග හසුරුවා ගන්න පුළුවන්. කලබනාකරණය කරන්න පුළුවන්. එහෙම බැරි වුණොත් එහෙම මානසික රෝගියෙක් වත්පත් වෙනවා. ඊළඟට සහකම්පනයේ අනුන්ගේ දුක තේරෙන්න ඕනේ. මෙන්න මේ විදිහට මේවට කියනවා චිත්ත වේග බුද්ධි ලක්ෂණ කියලා. අපිට පේනවා එතකොට කොච්චර දේවල් අපි අලුතෙන් එකතු කර ගන්නවද නව ලෝකයේ සාර්ථකව ජීවත් වෙන්න. නැත්තම් අපි පරණ විදියටම ලකුණු වලට විතරක් ගිහිල්ලා ලකුණු වලින් විභාග පාස් කරලා මේ අලුත් ලෝකෙට මුහුණ දෙන්න ගියාම මානසික රෝගීන් ටිකක් තමයි බිහි කරගන්න පුළුවන් වෙන්නේ. හොඳයි. අලුත් දේවල් බොහෝ දෙයක් මමත් අද ඉගෙන ගත්තා. ඇත්තටම දැන් අපි කියනවා ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ශිෂ්‍යයෝ, අපේ දරුවෝ අනික් දරුවන්ට වඩා දක්ෂයි කියලා අපි සාමාන්‍යයෙන් අපි කියනවා. එම ඇත්තටම පිළිගැනීමකුත් තියෙනවා.
අපේ ලාංකිකයෝ විශේෂයෙන්ම අපේ ශිෂ්‍යයෝ වෙන රටවලට ගියාම ඉතාම හොඳින් විභාගවලදී හොඳ ප්‍රතිඵල ගන්නවා ඉදිරියෙන් ඉන්නවා. එතකොට ඒකේ තේරුම අපේ අධ්‍යාපනයේ අධ්‍යාපන ක්‍රම වලට වඩා හොඳයි කියන එකද? නෑ දැන් මෙතන දැන් ඇත්තරම අපේ ශිෂ්‍යෝ දක්ෂයි කිසි සැකයක් නෑ. ඒතර අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළ උන්ට හොඳ අධ්‍යාපනයකුත් ලැබෙනවා. හැබැයි මේ අධ්‍යාපනය ලැබෙනකොට ඒක තව ටිකක් සරල කරලා ඔයිට වඩා ඒගොල්ලන්ගේ තෘප්තිය වැඩි කරොත් එහෙම දක්ෂතා තව වැඩි කරගන්න පුළුවන්. දැන් අපි අවසානයේ පුරුදු වෙන්නේ කවුරු හරි යටතේ වැඩ කරන්න. ඉතින් කවුරු හරි යටතේ වැඩ කරන දොස්තර මහත්තයෙක් වුණත් ඉංජිනේරු කෙනෙක් වුණත් අපි පුහුණු කරලා තියෙන්නේ බොහෝ දුරට අනුන් යටතේ වැඩ කිරීමේ දක්ෂතාවය. අද ඉල්ලන්නේ ලෝකෙට මේ ව්‍යවසායකත්ව හැකියාව තියෙන්නට ඕන. තමනුත් දියුණු වෙලා තවත් අයට අත දෙමින් අනිත් අයත් දියුණු කරන අලුතෙන් හිතන කණ්ඩායමක් වෙන්න. ඉතින් ඒකින්ද අපේ අධ්‍යාපනයේ දුබලකමක් නැහැ. මම දකින දේ තමයි අපි අධ්‍යාපනයේ ඕනාට වැඩිය බරපතල වැඩි කිය. දැන් අපි මම දන්නවා දැන් මේ අපේ ලංකාවේ 7 8 පන්තියේ මගේ එක සැරයක් මම අත්දැකීමක් තියෙනවා. මගේ දුව 7 පන්තියේ ඉන්නකොට මම ඕස්ට්‍රේලියාවට ගියා. ඒතර මට කිව්වා මම ඉතින් එහෙ ගියාම ඒ ලායකින් ඉල්ලුවා මේ 8 9 පන්තිවල විද්‍යාව ගණිතයේ ප්‍රශ්න පත්‍ර. ඉතින් අපේ ගෝලයෝ ගොඩක් එහෙ උගන්වනවා. ඉතින් ඒගොල්ලෝ කිව්වා මේ විභාග කියලා වර්ගයක් නැහැ. මේ තියෙන්නේ අර වික්ටෝරියා විභාගේ තමයි අවසාන A level විභාගේ. එතකන් අපි විභාග තියන්නේ නැහැ කියලා. පස්සේ මට පොත් ටිකක් ඕන නම් දෙන්නම් කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ පුස්තකාල අස් කරනවා මාස අවුරුදු 3න් 3ට වගේ. අය හිට වැඩ කරේ පුස්තකාලයක. මට පොත් පෙට්ටියක්ම ගෙනත් දුන්නා අරයි යන්න කියලා. මම මෙහෙ ගෙනල්ලා ආවට පස්සේ අපි දුවලා අය වල්ලා කියනවා මේවා අපි 7 පන්ති කරලා ඉවරයි කියලා. ඒතර ඕස්ට්‍රේලියාවේ 8 9 පොත්වල දේවල් මේ 7 පන්තිදි කරලා ඉවරයි. ඒ වගේ බරක් දෙනවා. හැබැයි අධ්‍යාපනයේ අධ්‍යාපනඥයෝ කියන්නේ තමයි මේ පොඩි කාලේ හිමින් ගිහිල්ලා උසස් පෙළ පන්ති වල තමයි වේගවත් කරන්න ඕනේ. ඒතකොට ප්‍රාථමික අධ්‍යාපනයේ යුනෙස්කෝ කියන්නේ කාලේ නාස්ති කරන්න කියලා. ඒ කියන්නේ ඒක හොඳ නාස්ති කරන්න කියන්නේ ඔය අතපත ගගා වටපිට බල බල ඉඳලා ඊට පස්සේ වැඩිච්ච බුද්ධිය මත තමයි බුද්ධිය දියුණු කරන්න ඕනේ. අපි කරන්නේ අර අවාසනාවට අපේ තියෙන අවස්ථා අඩු නිසා අපි වැඩියෙන් ගොඩක් උගන්වනවා අර බෝතල් කටෙන් රින්ගන්න. දැන් අපි කියන්නේ පුණේලේ උඩින් දැම්මම යටින් එක එකන ඇදලා ගන්නකොට අණු කැඩිලා තමයි එන්නේ. ආපු මිනිහත් වැඩක් නැහැ. එයාගෙත් අරද. හැබැයි ඒර ලොකු තරංගයක් තියෙනවා. අපිට තරංගෙ වැඩි. මට ඉස්සරහට අපේ විශ්වවිද්‍යාල පද්ධතිය වැඩි දියුණු කරලා වැඩි දෙනකොට වැඩි උසස් අධ්‍යාපනයක් ලබන්න අවස්ථාවක් තියෙනවා නම් මේ ප්‍රශ්නේ අඩු වෙන්න පුළුවන්. ඒ මොකද මට මතකයි දැන් මම විශ්වවිද්‍යාල යන කාලේ සාමාන්‍යයෙන් අපේ විශ්වවිද්‍යාලට තෝරගත්තු අය දිනමින පත්‍රේ නැත්නම් ඩේල් නිවුස් පත්‍රේ එක පිටුවයි දාන්න. ඒක ඉන්නවා සේරම පාස් වෙච්ච අය ටික. අද ඒ කියන්නේ 250ක් විතර. අද 30000ක් 40000ක් කියන. එතකොට ද්විතීයි අධ්‍යාපනයේ සෑහෙන්න දියුණුයි අපේ. ප්‍රාථමික අධ්‍යාපනයේ හොඳටම දියුණුයි. කියන්නේ දියුණුව කියන්නේ සහභාගීත්වය වැඩි. එතකොට ඒගොල්ලන්ට උඩදී විශ්වවිද්‍යාල මට්ටමට යනකොට අවස්ථා නැහැ. එතන තමයි අපි ආපහු පස්සට මේ තරඟේ එන්නේ. අන්න උඩදී අපි ආපහු විවෘත කරනවා. අපි දොරටු ගොඩාක් කරලා දැන් මම ඉස්සරහට එහෙම තීන්දුව ගන්නවානේ. දැන් උගාක් විවෘත විශ්වවිද්‍යාල වැඩි වෙනවා. ඊට අධ්‍යාපන විද්‍යාපීඨ විශ්වවිද්‍යාල වෙනවා. හෙද විද්‍යාල උපාධිධාරී උපායතන වෙනවා. අන්න එහෙම උසස් අධ්‍යාපන ආයතන වැඩි වෙනකොට මේ තියෙන අනවශ්‍ය තරඟේ අඩු වෙනවා. දැන් උදාහරණයක් කියලා කිව්වොත් ගණිතයේ විෂය බලන්න. දැන් ගණිතයේ විෂය මට මතකයි මගේ මහාචාර්යවරයෙක්ම කිව්වා එක සැරයක් උසස් පෙළ පන්තියේ ගණිත විෂයෙන් 4න් එකක් දැනගත්තම ඉංජිනේරු විභාගේ සාමර්ථ්‍ය වෙන්න පුළුවන් කියලා. ඒ කට්ටවට ය아가න්න ඇති කියලා. අනිත් එක සේරම අපි දෙන්නේ තෝරා ගැනීම සඳහා පරීක්ෂණයකට. එතකොට ඒකින්ද තමයි අපේ ළමයි කොයි රටේ ගියත් මේ දැන් රුසියාවටම යනකොට අපේ ළමයි එහෙ ෆස්ට් ඉයර් එකේ තියෙනවා මෙහෙ ඒ ලෙවල් එක කරලා ඉවරයි. ඒකින්ද එහෙදි ලීඩ් කරන්නේ ඒකයි ඒක. ඕස්ට්‍රේලියාවට ගියත් එහෙම ඕස්ට්‍රේලියාවට ගියාම අපේ අය මෙහෙ කැම්පස් යනකොට එහෙ කැම්පස් එකේ උගන්වන්න පටන් ගන්නේවා මෙහෙ කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ අය එකක් දන්නවා. ඉතින් දක්ෂ පුද්ගලෙක් ගියාම අවස්ථාව ලැබෙනවා. හැබැයි අපි අර උසස් අධ්‍යාපනයේ වැඩි වෙනකොට අර අනිකුත් දක්ෂතා දියුණු කරන්න පුළුවන්. දැන් ළමයි දක්ෂයයි කියන්නේ බුද්ධි දක්ෂතාව විතරක් නෙවෙයිනේ. සමාජ සම්බන්ධතාව තියන්න පුළුවන්. සතුරින් ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. අභියෝග බාර ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඊළඟට අනුන්ගේ විපතකදී පිහිට වෙන්න පුළුවන්කම තියෙන. ඒ ගුණාංගත් එකතු වෙන්න ඕනේ. ඒ ගුණාංග එකතු වෙන අවස්ථා අඩුයි. මේ අපි ඕනකට වැඩිය තරඟට හිර වුණා. ඒක ළමයින්ගේ වැරද්දක් නෙවෙයි. අපි ගුරුවරුන්ගේ වැරද්දකුත් නෙවෙයි. අපේ පද්ධතියෙන් පොඩි තියෙන ආපහු කරකවල වෙනස් කරවට හදාගන්න. එහෙම නැති වුණොත් අපි අර්බුදයකට යනවා. ඔබතුමාට කියන්න පුළුවන්ද අපි කොහොමද මේක දැන් පාසලේ වෙනස් කරන්න ලංකාවේ පාසල තුල මේ කියන වෙනස්කම් අපි ඇති කරන්න අපිට කොහොමද පියවර ගන්න පුළුවන් කියන එක? ඔව් මම කැමතියි ඒකට පොඩි මේ තර්කයකුත් එක්ක ගේන්න. ඔය ෆ්‍රෙඩ් ලුහාන්ස් කියන මහාචාර්යවරයා යුනිවර්සිටි ඔෆ් නෙබ්‍රස්කා විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්
එයා කියනවා new way of thinking about resources කියලා. ඒ කියන්නේ ප්‍රාග්ධනය පිළිබඳ හිතන අලුත් තර්කණයක් ඔහු ඉදිරිපත් කරනවා. මේ තර්කණය හරි වැදගත් අපට. ඔහු කියනවා මේ කාලෙන් කාලට එක එක කැපිටල් ප්‍රාග්ධනයන් තියෙනවා. මුලින්ම තිබුණා ට්‍රැඩිෂනල් ඉකොනොමික් කැපිටල් කියන්නේ. ඒ කියන්නේ සම්ප්‍රදායික ආර්ථික ප්‍රාග්ධනය. ඒ කියන්නේ what to have ඔබට තියෙන්නේ කුමක්ද? අපි බැලුවේ එහෙමනේ. ඔබට සල්ලි තියෙනවා නම් ප්ලාන්ට්ස් ගොඩනැගිලි තියෙනවා නම් ඔබට ෆැක්ටරියක් පටන් ගන්න පුළුවන්. රටකට සල්ලි තියෙනවා නම් එහෙම එතකොට what to have. ඉස්සර මේ විවාහ මංගල යෝජනාවට දාන්නෙත් එහෙමනේ මෙච්චර ඉඩකඩම් දෑවැද්ද දෙනවයි කියලානේ. ඒ තමයි මුලින් ආවේ. ඊට පස්සේ ඒකේ යටපත් වෙලා ඊට ඉස්සරහට පස්සට ආවා human capital කියන එක. what to know කියන එක. ඔබ දන්නේ කුමක්ද? ඒ කියන්නේ මානව ප්‍රාග්ධනය. උපාධි තියෙනවද? ඩිප්ලෝමා සමත් වෙලා. දැන් අර මුදල් වලට වැඩිය කියනවා මෙයා උපාධි සමත් වෙලා තියෙනවා. ඒ මානව ප්‍රාග්ධනයට මුල් තැනක් ලැබුණා. දැන් ඒකත් එන වැදගත් තමයි. ඊළඟට එනවා social capital කියන එක. social capital කියන්නේ who you know කියන එක. ඔබ දන්නේ කවුරුද? social network එක පළල්ද? දැන් මම කම්පැනියක් නම් අපේ කම්පැනියේ social network එක පළල් නම් business එක උගක් සාර්ථක කරගන්න පුළුවන්. අපි රටක් හැටියට නම් රටවල් හැම රටක් එකම අපි මේ network එක අපි සම්බන්ධතා පවත්වා යනවා නම් රටකට පවතින්න පුළුවන්. පුජ්‍යලයකටත් එහෙම. ඒතකොට තනි වෙලා හුදකලා වෙලා යන්න පුළුවන් කමක් නැහැ. අපි කොච්චර දෙනා අඳුරනවත්. දැන් ඔය වත් වෙනවා අපි කැපිටල් හැටි හඳුනාගත්තේ. අද මේ 21 වෙනි සතවර්ෂයේ මම හඳුන්වනවා positive psychological capital. ධනාත්මක මනෝවිද්‍යා ප්‍රාග්ධනයක් තමයි දැන් වැදගත් වෙන්නේ. ඒක කියන්නේ who you are කියන එක. ඔබ යනු කවරෙක්ද? ඔබ යනු කවරෙක්ද කියන එක තමයි දැන් අපි අධ්‍යාපනයේ ප්‍රධාන තැන දෙන්න ඕන. ඔබ යනු කවරෙක්ද කියන්නේ ඔබේ තියෙන ගති ලක්ෂණ තමයි 21 වෙනි සතවර්ෂයේ පවතින අත්‍යවශ්‍ය සාධක වෙන්නේ. ඒතර මේ ප්‍රාග්ධනය කොටස් කරලා තියෙනවා. එකක් තමයි self confidence. ආත්ම විශ්වාසය ඇති කරන්න. එතකොට අපි අධ්‍යාපනය හරහා ළමයි තුළ ආත්ම විශ්වාසය ඇති කරන්න ඕන. මට මේක කරන්න පුළුවන්. අභියෝග බාර ගන්න පුළුවන්. උත්සාහ කරන්න ඕනේ. අන්න ඒක චින්තනය එන්න නම් අපි ළමයින්ට කළ හැකි දේ කරන්න දීලා ප්‍රශංසා කරන්න ඕනේ. දැන් අපි කරන්නේ නොකළ හැකි දේ කරන්න දීලා දොස් කියන එක. එතකොට ආත්ම විශ්වාසය නැතු වෙනවා. ලකුණු 180 ගත්තමත් කියනවා ශිෂ්‍යත්වයේ ෆේල් කියලා. 180ක් කියන්නේ ලකුණු 90ක්නේ. ඔබට ඒ ප්‍රධාන පෙළේ පාසල් දැන බැන්නම් ළමයි බැනුම් ගන්න. එතකොට ලකුණු 90ක් අරගෙනත් කියන්නේ ඔබ දුර්වලයි. ආත්ම විශ්වාසය නැතික. එහෙම නැත්නම් ළමයා පාස් වෙලා ආත්ම විශ්වාසයෙන් සමත් වෙච්ච ළමයාට අපි කියනවා මේක අපි අර දෙවියන්ට පූජාවක් තිබින් තමයි සමත් වෙන්නේ කියලා. අර ඒක දෙවියන්ට බාර දෙනවා. අර ළමයාට තිබිච්ච වගකීම එයා දරපු උත්සාහය අගය කරන්නේ නැහැ. ඒකින්ද අපි ළමයි තුළ ආත්ම විශ්වාසය වර්ධනය කරන ඉගැන්වීම් ක්‍රම ශිල්පයක් සහ ඇගයීම් ක්‍රම ශිල්පයක් හදා ගන්න ඕන. එතකොට ආත්ම විශ්වාසය වර්ධනය වෙනකොට ළමයි බැරි දෙයකට අත ගන්න පටන් ගන්නවා. ඒක එතකොට ප්‍රශ්න ගැටලු කියලා හිතන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ චැලෙන්ජස්. අභියෝග. ඒක ළමයින්ට අභියෝග දෙන්න ඕන. අභියෝග වලින් තමයි අවස්ථා මතුවෙන්නේ. අනිත් එක තමයි ඔප්ටිමිසම් කියන්නේ. සුබවාදී දැක්ම. ළමයි තුල සුබවාදී දැක්මක් ඇති කරන්නේ නැතුව රටක් දියුණු කරන්න බෑ. මිනිසුන්ටත් සුබවාදී දැක්මක් තියෙන. හැම තැනකම තියෙන අසුබවාදී දේම දකින්න පුරුදු වුණොත් දුවන්න බෑ ඉස්සරහට. අපි හැම වෙලේම කරන්නේ අඩුපාඩු දැක ඒවා කතා කර ඉන්න එක තමයි. හැබැයි කිසිම දෙයක් ඒකට කරන්න බෑ. එතකොට එහෙම පුජ්‍ය කැපිටල් එක නෑ එතකොට. ඉතින් එහෙම පුජ්‍යලයෙන් රටක් දියුණු වෙන්නෙත් නෑ, ආයතනයක් දියුණු වෙන්නෙත් නෑ. එතකොට රටක් දියුණු කරන්න ඕන නම් පුජ්‍යලයක් දියුණු කරන්න මේ positive psychological capital කියන එක එකතු කරන්නට ඕනේ. ඒක කොටස් 6ක් පෙන්නනවා. මම ඔය කිව්වේ දෙකක් කිව්වේ. එකක් තමයි self confidence කියන්නේ. ආත්ම විශ්වාසය තියෙන. අනිත් එක තමයි optimism. සුබවාදීව දකින්නට ඕනේ. අසුබවාදීව දකින්න අය ලෝක Tamanට වැඩකුත් නැහැ, අනුන්ට වැඩකුත් නැහැ. ඒකට ඉතින් psychology ගොඩාක් අපිට විස්තර කරන්න වෙනවා. මේ පෑ මදි ඒක පැහැදිලි කරන්න. හැබැයි එහෙම අසුබවාදී දැක්මක් ඇති වෙන්න එයාගේ පෞරුෂ වර්ධනයේ ගැටලුවක් තියෙනවා. ඒ පෞරුෂ වර්ධනයේ ගැටලුවට හේතුව පොඩි කාලෙත් අසමත් වෙලා තියෙනවා. අසමත් වෙච්ච අය හැමදේම පේන්නේ අසමත් හැටියට තමයි. ඉතින් සාර්ථකත්වයේ භුක්ති විඳින අය තව තවත් සාර්ථකත්වය කරා යනවා. අසමත් අය භුක්ති විඳපු අය කරන මිනිහත් අමාරුවේ දාන්න එයාත් ඇදලා දාන්නේ කොහොමද කියලා තමයි කල්පනා කරන්නේ. ඒකයි රටකට දියුණු වෙන්න බැරි. රටක් දියුණු වෙන්න නම් මේ ඔප්ටිමිසම් වෙන්න ඕනේ. අනිත් එක තමයි අපේක්ෂා තියෙන්න ඕනේ. හොප්ස් බලාපොරොත්තු නැතුව යන්න බෑ ඉස්සරහට. එතකොට පොසිටිව් සයිකොලොජි කැපිටල් එක තව සාධකයක් තමයි හොප්ස් ඇති කරත. ළමයින්ට අපි ඉලක්ක ඇති කරන්න ඕනේ. බලාපොරොත්තු යන්න ඕනේ. ඔබට මෙච්චර දුර ගමනක් යන්න පුළුවන්. දැන් ඒක යන්නේ එකම රූට් එකේ නෙවෙන්න පුළුවන්. දැන් අපි කියන්නේ එකම පාරයි අපි හදලා දී තියෙනවා. මෙන්න මේ ටික ගියොත් හැබැයි ලෝකේ පර්යේෂණ ඔප්පිලා තියෙන දෙයක් තමයි 90ක් දෙනා රැකියාව කරන්නේ හයි ස්කූල් එකේ හෝ විශ්වවිද්‍යාලේ ඉගෙනගත් ශේෂ්ත්‍රවල නෙවෙයි. 90ක් දෙනවා. 10ක් තමයි ඒ ඉගෙනගත්තු දේම කරන්නේ. දැන් මම දන්නවා අපේ ගෙදර උනත් අත්දැකීම් තියෙනවා ගණිත පැත්ත උපාධිය කරලා ඉවර කරන්නේ human resources. මේ මානව සම්පත් කළමනාකරන. සමහරලාට බයෝ සයන්ස් කරලා ඉවර කරන්නේ ඊළඟට IT වලින්. දැන් එහෙම තමයි හුඟක් අය.
එතකොට ඒ කියන්නේ ඒක තමයි ලෝකේ අලුත් ට්‍රෙන්ඩ් එක. ඒකින්ද අපි උසස් පෙළ ඉගෙන ගන්න විශේෂයෙන්ම රස්සාව කරන්න ඕන සංකල්පයක් නෑ අද. ඒ කියන්නේ ඒගොල්ලන්ට පුළුවන් අපේක්ෂා තියාගන්න ඕනම ශේෂ්ත්‍රයකට ඒ දක්ෂතා පාවිච්චි කරන්න. අනිත් එක තමයි එෆිකසි කියන්නේ. කරන වැඩේ හරියට සඵලව කරන්න පුළුවන් කියන. දැන් සමහර අය භාගයට හැමදේම කරන්නේ. තමයි යමක් කරනවා නම් ඒක 100% අංග සම්පූර්ණව කරන්න පුළුවන් එක තමයි පොසිටිව් සයිකොලොජි කැපිටල් කියන්නේ. ඒ කැපිටල් එක අපි පුහුණු කරන්නට ඕනේ. අනිත් එක තමයි අර ඉස්සල්ලා අපි කිව්වේ ඔරොත්තු දීලා නැගී සිටින්න පුළුවන්කම තියෙන. මෙන්න මේ ගති ලක්ෂණ ටික අධ්‍යාපනයේ තුලින් ළමයින්ට ආවොත් අර ලුහාන්ස් කියන පොසිටිව් සයිකොලොජිකල් කැපිටල් එක දිනු කරන්න පුළුවන්. ඒක දිනු වෙන රටක් දිනු වෙනවා. දැන් මේ ගති ලක්ෂණ එක පුජ්‍යලය තුළ දිනු වෙනවා නම් අනිවාර්ය පුජ්‍යල දිනු වෙනවා. ඒ ගති ලක්ෂණ තියෙන ආයතනයක් හිටියොත් ඒතර ආයතන දැන් ඉල්ලන්නේ පොසිටිව් සයිකොලොජිකල් කැපිටල් එක. ඒක නිසාම තමයි දැන් අපි මේ ධනාත්මක මනෝවිද්‍යා ප්‍රාග්ධනය වර්ධනය කරන පාඨමාලා දැන් ලෝකෙට හඳුන්වලා දීලා තියෙනවා. ඔය මාටින් සෙලිග්මාන් කියන මහාචාර්යවරයා. එයා තමයි පොසිටිව් සයිකොලොජි කියන සංකල්පයේ ප්‍රධාන නිර්මාතෘවරයා. ඔහු කියන අධ්‍යාපනයේ සමානව යන්න ඕන දෙකක්. එකක් තමයි achievement, අනිත් එක තමයි well being. ඒ කියන්නේ සාධනය සහ යහපැවැත්ම කියන දෙක එකට ගියොත් තමයි රටකට වැදගත් වෙන්නේ. පුජ්‍යලයකට වැදගත් වෙන්නේ. අපි දැන් achievement පස්සේ තමයි දුවන්නේ. සාධනය. එතකොට යහපැවැත්ම අඩු වෙනවා. යහපැවැත්ම අඩු වුණාම එයා ආත්මාර්ථකාමී පුජ්‍යලයක් බවට පත් වෙනවා. Tamanටත් වැඩක් නැති රටටත් වැඩක් නැති පුජ්‍යලය. ඒතකොට අපි කියන නව ලෝකයට අවශ්‍ය පුජ්‍යලයා ඔය මාටින් සෙලිග්මාන් කියන මහාචාර්ය කියන විදිහට achievement and well being කියන දෙක එකට යා කරගත්තු පුජ්‍යලයක් වෙන්නට ඕන. දැන් මේ වැඩසටහන තව අපිට ඇත්තටම බොහොම සුළු කාලයක් වගේ ඉතුරු වෙලා තියෙන විනාඩි 14ක විතර කාලයක්. මම හිතන්නේ මේක නරඹන අයටත් ගොඩාක් ඇති මේ ඔබතුමාගෙන් දැනගන්න. මොකද මේ සියලුම දේ අද කියලා ඉවර කරන්න අමාරුයිනේ. ඒකට එහෙම ප්‍රශ්න තියෙනවා නම් අහන්නත් පුළුවන්. ඒ වගේම මේ ගැන තවත් දැනුවත් වෙන්න ඕන නම් ඔබතුමා ඔය කියපු කාරණා හැම එකක්ම ගැන මේ ලියපු පොත් තියෙනවද? මේක බල නරඹන දෙමාපියන්ට ගුරුවරුන්ට අනිවාර්යයෙන්ම ඒක මම දැන් හුඟක් වෙලාවට කියන දෙයක් තමයි දැන් ඒවා නිතර කියවලා තව තහවුරු කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි දැන් අපි ඔය සේරම තියෙන අතරතුර අපි නිරන්තරයෙන්ම ඊගර දැන් මේ තියෙන චරිතාපදාන පොත් දෙකක් ඒක ඉස්සලා පෙන්නපු දෙක ඒක හරි වැදගත් දෙකක්. ඔය පියාඹන අප්සරා පියාඹන අශ්වයා කියන පොත් දෙක. දැන් මේක මේ ඕස්ට්‍රේලියාවේ සාමාන්‍ය මේ අතිරේක කියවීම් පොත් දෙකක්. මාවස් ලාස්ට් ඩාන්සර් කියන එක ෆේත්ෆුල් ෆ්ලම් කියන එක මේ ඉතාම දුෂ්කර දුප්පත් ළමයි අවසානයේ ලෝක චරිත බවට පත්වෙච්ච ආකාරය. දැන් ඔය මාවස් ලාස්ට් ඩාන්සර් කියන එක ලී කන්සින් කියන ශිෂ්‍යයා පවුලේ 7 දෙනෙක්ගේ 6 වෙනි ළමයා. ඒගොල්ලන්ට එදා වේල කන්න දෙන්නේ නැහැ. සමහර දවස්වල මඤ්ඤොක් කාලේ වගේ කෑල්ලක් ගිරලා කැඳ ටිකක් බීලා ජීවත් වෙච්ච අය. අවසානයේ අවුරුදු 18 වෙනකොට ඇමරිකාවේ හූස්ටන් වල ප්‍රධාන බැලේ ඩාන්ස් වෙච්ච කතාව තමයි තියෙන්නේ. එතකොට අපිට පේනවා කෙනෙකුට කොච්චර දුර යන්න පුළුවන්ද. අනිත් එකත් එහෙමයි ෆේත්ෆුල් ප්ලම් කියන එකේ ඒ ගෑන් ළමයා කවුරුදු 11යි. කිලෝමීටර් 1400 ගණන් තනියම බීජින් නගරයට ඇවිල්ලා නර්තන කඩේකට බැඳිලා අන්තිමට ගෝල්ඩ් මෙඩල් එක අරගෙන ලෝකයේ ප්‍රධානම චරිතයක් වෙච්ච ආකාරය. දැන් මේවා අපි ළමයි කියවන්න ඕනේ. ඒකද ළමයින්ට පුළුවන් තරම් මේ චරිතාපදාන පොත් විශේෂයෙන්ම නව යෞවන වයස. අවුරුදු 12 13 ළමයින්ට දෙන්නම ඕන පොත් තමයි මේ චරිතාපදාන කතා. ඒවත් පොසිටිව් ඒවා දෙන්න ඕන. නැත්තම් අර අපට පුතේ මගක් නැති වගේ පොත් දුන්නොත් එහෙම සේරම જાතියත් එක්ක වැටෙනවා. නිතරම අපි කියන්නේ ඒකයි මම කියන්නේ ධනාත්මක දැන් මම පරිවර්තනය කළා තියෙන සේරම පොත් මෙම ධනාත්මකව පුජ්‍යලයා ඉස්සරහට තල්ලු කරා යන්නේ. දැන් ඒකට අමතරව මම අර ඊළඟට පොත්වල පේනවා ඊළඟ රාමුව බැලුවොත් අපි මෙන්න මේ රාමුව. මේක හරි වැදගත් ඊළඟට. අර නවමානව මුලේ දියුණු කරන්නේ කොහොමද කියලා දැන් කවුරුක් ඇහුවොත් මේක තමයි ක්‍රමය. ඒ කියන්නේ නවමානව මුලේ දියුණු කරන්න හොයන තියෙන එකම ක්‍රමය තමයි සක්‍රියව අක්‍රිය කිරීම. මොකද මේ සක්‍රිය අක්‍රිය කරනවා කියන්නේ හිතාමතාම සිත එහෙම දුවන එක පොඩ්ඩක් නවත්තන. එතකොට මයින්ඩ්ෆුල්නස් සතිමත් බව. දැන් මේ මොහොතේ මේ දෙයට සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමේ හැකියාව. ඒකද ලංකාවේ දැන් සතිපාසල කියලා ක්‍රමයක් ආරම්භ කරලා තියෙනවා. උගක් හොඳ සංකල්පයක්. ඒක තමයි සතිමත් බව කියන්නේ. සතිමත් භවෙන් ඉන්නකොට තමයි තමන්ගේ දක්ෂතා වැඩි වෙන්නේ. මේක පුහුණු කරන්න ඕනේ. මේ පුහුණු කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරනකොට තමයි අර නවමානව මොලේ දියුණු වෙන්නේ. නාමානවලේ දියුණු වෙච්ච අයට තමයි මේ 21 වෙනි සතවර්ෂයේ ඔරොත්තු දෙන්න පුළුවන් චරිතයක් බවට පත් වෙන්නේ. ඒකද පන්තිකාමට අනිවාර්යයෙන්ම එන්න ඕන ලක්ෂණයක් තමයි මේ පන්තිකා දැන් මම ලියලා තියෙන පොතක් මානසික සුවතාව සඳහා සරල භාවනා කියන. මේ මානසික සුවතාව සඳහා භාවනා කියන පොත පන්තිකාමරේ කරන්න පුළුවන් රිලැක්සේෂන් එක්සර්සයිසස් ටික.
ඉහිල් වීමේ අභ්‍යාස ටික. දැන් මේවා අපි කරලා බලලා තියෙනවා. මේ පන්තියේ ළමයි මේ වගේ චරිතාය ගැන ඒගොල්ලෝ සකස් වෙනවා. අර දඩබ්බර ළමයි දඩබ්බරකම අඩු කරගෙන එහෙම සකස් කරන්න පුළුවන්. දැන් ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල මේ වගේ පන්ති කාමරේ මේක තියෙනවා මේ විෂයම. ඒ ළමයි ගුරුවරයෙක් පුහුණු කරලා ඉන්නවා. ඔය අනිත් එක තමයි භාවනා අභ්‍යාස කියන්නේ. මේ සේරම මේ ආගමික භාවනා නෙවෙයි. මේ 21 වෙනි සතවර්ෂයේ පුජ්‍යලයේගේ සිත සංසුන් කරගෙන තමන්ගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න භාවිතා කරන්න පුළුවන් ක්‍රම ශිල්ප. මේවයින් තමයි අර පුජ්‍යලයා අර මානසිකව විෂාදයටපත් නොවි බේර ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි සේරම යනවා ડિප්‍රෙෂන් වලට. අද 80%ක් විතර ડિප්‍රෙෂන් වලට බෙහෙත් බොනවා මේ ක්ලිනිකල් ડિප්‍රෙෂන් වලට දියුණු රටවල් හුඟක් අය. ඒගොල්ලෝ ඇන්ටිබයොටික් ගොඩක් බොන්න වෙලා තියෙනවා. ඒකින්ද කොරෝනා වලට වරොත් දෙන්න බැරි තරම් ප්‍රතිශක්තිය නැති කරන් තියෙනවා. දැන් ඒගොල්ලෝ තමයි යෝජනා කරන්නේ අපි මේ ගමන වේගය අඩු කරමු. මේ අපි ගියේ වැඩි වේගෙන්. ඉස්සර අපි කියනවානේ අර බෙල්ල කඩන් යන වේගෙන් යනවා කියලා. දැන් බෙල්ල කඩන් යන වේගෙන් ගිහිලා බෙල්ල කැඩලම තමයි තියෙන්නේ. දැන් ඉතින් ආපහු කියනවා දැන් ස්ලෝ කරමු කියලා. දැන් ඔන්න සතිමත් බව කරා කතා කරනවා. ඉතින් මේ සතිමත් බව කියන එක අපි ළඟ තිබිච්ච දෙයක්. අපි මේක ආපහු පන්ති කාමරට ගේන්න ඕන. එතකොට අර ඔය ළමයින්ගේ දක්ෂතාව වැඩි වෙනවා. ඔයිට වැඩිය හොඳ ප්‍රතිඵල පෙන්නාවේ. ඊට පස්සේ ඔයිට වැඩිය මිනිස්කම වැඩි වේවි. ඔයිට වඩා සම්බන්ධතා වැඩි වේවි. ඇයි මේගොල්ලන්ගේ අර නා මානව මොලේ දියුණු වෙනවා. නා මානව මොලේ දියුණුනා කියන්නේ අධ්‍යාත්මික උසස් වෙනවා. ඒගොල්ලන්ට අර බුද්ධ ආගමේ කියන්නේ බුදුහාම රහතුන් වහන්සේලා ගැන පුට්ටස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති කියලා. අශෝකං විරජංකේ මං ඒතම් මංගල මුත්තමන් කියලා. අටලෝ දහමට සිත කම්පා නොකරගෙන ජීවත් වෙන්න පුළුවන්කම. ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා දුක සැප මේ මොනවාවත් ඔරොත්තු දෙන්න පුළුවන්. අර ව්‍යසන බුද්ධිය කියන්නේ ඕක තමයි. දැන් අපි දැන් අද ලොකු වචන වලින් කතා කරලා කියනවා AQ කියලා ඇඩ්වර්සරි කෝෂන් කියලා ව්‍යසන බුද්ධිය. ඒතර ව්‍යසන බුද්ධියට ඔරොත් මේ ශක්තිය තියෙනවා නම් ව්‍යසන එන්නේ නැහැ. ලෝකේ පෙරළුණත් හිත ශක්තිමත් කරන් ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි මානසිකව ශක්තිමත් කෙනෙකුට තමයි මේ ඉදිරි සමාජයේ පවතින්න පුළුවන්. නැත්තම් අපි හැමදෙනාටම අන්තිමට මානසික වෛද්‍යවරු මදි වෙලා තියෙනවා. උපදේශනේ හරියට දැන් වැඩි වෙලා තියෙනවා. ඒකද අද උපදේශනේ මානසික වෛද්‍යවරුන්ගේ සේවය උඟක් ඉල්ලන්නේ අපි නොදැනුවත්වම ළමයි රෝගීන් කරලා තියෙනවා. මේ ළමයි රෝගීන් කරලා නම් රටක් දියුණු කරන්න බෑ. ඉතින් නැවතත් අපි ළමයි නිරෝගී ළමයි බවට පත් කරොත් තමයි රටේ දියුණුවට ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ. ඒකද අපි අධ්‍යාපනයේ මෙන්න මේ පොඩි වෙනස්කම් අපිට හිතන්න වෙනවා. සමහරවිට තවත් එක උදාහරණයක් කිව්වොත් දැන් ගණිත වගේ විෂයක්. දැන් අපේ රටේ අපි ගණිත විෂය උගන්වන්නේ හරියට හැම ළමයෙක්ම ගණිතඥයෙක් කරනවා. හැම එක්කෙනෙක්ම ඉංජිනේරුවෙක් කරන්න. හැබැයි අපි දන්නවා මොලේ තියෙන දැන් ඉගෙන ගැනීම තියෙන මොලේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියලා. දැන් මොලේ දකුණු පැත්ත දියුණු ආයට වම් පැත්ත එච්චර තීව්‍ර නැහැ. එතකොට සෞන්දර්ය, සාහිත්‍ය, ඉතිහාසය, පුරාවිද්‍යාව වගේ අයට ගණන් ටිකක් අමාරු වෙන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ගෙනුත් අර ගණිත බුද්ධිය අපේක්ෂා කරොත් වෙන්නේ ඊටාම දක්ෂව අපිට නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. ඒකින්ද ගණිතයට මේ දීලා තියෙන බරපතලකම අඩු කරලා ගණිතය විෂය ඉගෙන ගන්න අයට ඕනනම් ගණිතය දෙන්න පුළුවන්. ඇත්තට අපි ලංකාවේ කරලත් බැලුවා. ගණිතය 1 2 කියලා ප්‍රශ්න පත්‍රයක් හදලා කොහොම හරි අවාසනාවට ආපහු මේක නැති වුණා. එතකොට අනිත් හැම කෙනාටම දැන් ගණිතය අපි කියන භාවනා කරන කෙනෙකුට ස්වාමීන් වහන්සේ නමකට ඊළඟට ඒ වගේ සෞන්දර්ය නර්තනය කරන ළමයෙකුට සංගීත හදාන ළමයෙකුට ඔය කියන මැත්ස් ඕනද කියන එක ප්‍රශ්නේ. ඔය කියන ගණිතය ඕනද? නැහැ ඕනේ නැහැ. ඒ මටත් දැන් ඕන වෙලා තියුන්නේ නැහැ නේ. දැන් අපිට වාසනාවට අපි ඉන්න කාලේ අංක ගණිතය තිබුණා. ඒ අංක ගණිතය ඇති මට තාමත් පවතින. ඉතින් තාමත් මේ ලෝකේ ජීවත් වෙන්න ඇතිනම් ගණිතයේ විෂය කරන්න ඕනේ ඒ වගේ ශේෂ්ත්‍රය දිනු කරන්න. ඒකට ලොජිකල් මැතමැටිකල් ඉන්ටෙලිජන්ස් කියලා ඉන්ටෙලිජන්ස් එකක් තියෙනවා. ඒක තියන අයට තමයි ඒ විෂය ඕනේ. හැබැයි ලින්ග්විස්ටික් ඉන්ටෙලිජන්ස් තියන අයට ඒක අඩුයි. ඉතින් ඒක අපි දැන් ලෝකේ දන්නවා. අපි ඒ ගැන පොත්පත්වල තියෙනවා. හැබැයි අපිට තාම බැරි වුණා මේ ගණිතර දෙන අනවශ්‍ය බර අඩු කරලා මේ ළමයි සැහැල්ලු කරන්න. මේ 6 5 ඉඳලම වියුක්ත බුද්ධිය වැඩෙන්න ඉස්සෙල්ලා මේ වීජ ගණිතයේ ජ්‍යාමිති උගන්වන්න ගියාම ළමයින්ට ගණිත විතරක් නෙවෙයි අධ්‍යාපනය පවා. ළමයි පාසල හැර යන්න පටන් ගන්නවා. හැබැයි ඊළඟ රසවත්ව ඉගෙනගෙන ආවම දක්ෂ ළමයි බිහි කරන්න පුළුවන්. අනිත් මට මතකයි දැන් මම මේ වැඩසටහන එක්කෙනෙක් අහලා දුන්නා මේ කෙත්සිරි කියලා විද්‍යාඥයෙක්. එයා දැන් නිව්සීලන්ත විශ්වවිද්‍යාලේ ඉන්නේ. එයා කියනවා මට කෙමිස්ට්‍රි වලට S එකක් තියෙනවා. අමාරුයි තමයි ඒකත් පාස් වුනේ. හැබැයි අද වෙනකොට කෙමිස්ට්‍රි පිළිබඳව ආචාර්ය උපාධියක් තියෙනවා. ඒකේ අපි කියනවා ලේට් ඩෙවලොපර්ස්ලා කියලා ඉන්නවනේ. පසුව වැඩෙන ළමයි ඉන්නවා. ඒක තමයි මුලදිම ළමයි හාස්කම් කරලා බලාපොරොත්තු වෙන්න ඕනේ. ළමයි වර්ග දෙකක් ඉන්නවනේ. LD ළමයි ඊළඟට SL ළමයි. SL ළමයි කියන්නේ ස්ලෝ ලර්නර්ස්ලා. හෙමින් ඉගෙන ගන්න.
ඉතින් අපි ඒගොල්ලන්ට ස්ලෝ ලර්නින් යන්න දෙන්නේ නැහනේ. අපි කියනවා වේගය වැඩි කරන්න කියලා ওই ළමයින්ට බෑ කරන්න. පුළුවන් නම් කරනවනේ. ඉතින් ඒ ළමයි අමාරුයි දාන්න. LD ළමයි කියන්නේ ලේට් ඩෙවලොපර්ස්. ඒගොල්ලෝ පොඩි කාලේ එච්චර හාස්කම් කරන්නේ නැහැ. හිටපු ගමන් ඔන්න මතුවෙලා එනවා. ඉතින් එහෙම ළමයි ඉන්නවා. දැන් අර කෙත්සිරි කියන මහත්මයා ආචාර්යතුමා ඒ තමයි කිව්වේ මම කෙමිස්ට්‍රි වලට දුර්වල කෙනෙක්. හැබැයි මම අවසානයේ ආචාර්ය උපාධිය කරලා තියෙන්නේ කෙමිස්ට්‍රි වලින් විශ්වවිද්‍යාල රස්සාකරන කෙමිස්ට්‍රි වලින්. දැන් බලන්න. එතකොට එයාට පුළුවන් නම් අනිත් අයට පුළුවන් වෙන්න ඕන. ඒ නිසා තමයි මුලදී අපි එකපාරට මේගොල්ලන්ට හැමදේම ටික කරලා අවසානයේ Tamanට අයිති ශේෂ්ත්‍රයට හැරලා යන්න තමයි අවස්ථාව තියෙන්න ඕන. ඉතින් මේ කියන තරම් මේක ලේසි නෑ. හැබැයි මේක අපි දැනගන්නට ඕන. මෙහෙම තමයි ලෝකයේ අලුතෙන් අපි නව ලෝකයට ගැලපෙන පුජ්‍යලයක් හදනවා නම් හිතන්න ඕන විදිය. ඒක අනවශ්‍ය බර විභාග වල තියෙන බර අඩු කරලා ඉහළ අවස්ථා වැඩි කරන්න ඕන. දැන් අපි සමහරලාට උසස් පෙළ ළමයි කොච්චර සමත් වෙනවද? මේ සමත් වෙන අයට ඊට ඉහළ NVQ වගේ සහතික අරගෙන ඉයොත් එහෙම ලෝකේ රැකියාව අසීමිතව තියෙනවා. අපි මේ මැද පෙරදියේ කාන්තාවන් යවන 25 දෙනෙකුට අර එක ළමයෙක් කරලා අර මුදල උපයත හැකි. ඒ කියන්නේ එහෙම ඒතකොට අපි අපරාධෙම වහල් සේවය නවත්තලා දාන්න පුළුවන් ඒක අවුරුද්දෙන් දෙකකින්. ඇයි අපේ ළමයි දක්ෂයි. මේ ළමයි ගියේ ආය දැන් ඇමරිකාවේ කැනඩාවේ ඒ ඉන්න අය කතා කරනකොට කියනවා මේ මම එච්චර දක්ෂ කෙනෙක් නෙමෙයි මම මෙහෙ ඇවිල්ලා දැන් මෙහෙ මම විශ්ව රජයට උපදෙස් දෙනවා. මගේ පන්තියේ මට වඩා දක්ෂයෝ කොච්චර හිටියද ගමට එහෙට වෙලා පුංචි රැකියා කරන. දැන් මෙන්න මේක අපි හඳුනා ගන්න ඕන. අපිට ඒ අයගේ සේවය සහ සහයෝගය ලබාගෙන ඒගොල්ලන්ගේ මඟ පෙන්වීම ලබා ගන්න ඕන. ඒකින්ද මම හිතන්නේ මේ වැඩසටහන තුල මම ඇහුවා එවැනි දක්ෂ පුජ්‍යලින් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඕස්ට්‍රේලියාවේ නිව්සීලන්තේ ඉඳන් කියනවා මේ අපි ඇවිල්ලා තියෙන දස්කම් පෙන්නලාම නෙමෙයි. හැබැයි අපට වැඩිය දක්ෂයෝ පන්ති කාමරවල හිටියා ඒගොල්ලෝ ලංකාවේ තාම දුර්වල මට්ටමේ ඉන්නේ. අන්න ඒ අවස්ථා පාදලා දෙන්න ඉන්දියාව අනුගමනය කරන ක්‍රම ශිල්පයක්. ඒ වගේ ක්‍රම අපි හදන්න ඕන. ඉන්දියාව සරල වීසා ක්‍රමයක් හදනවා. ඇමරිකාවට යන්න පුළුවන් උගතුන්ට. ගිහිල්ලා තමන්ගේ රස්සාවල් කරලා ඇමරිකාවේදී උපයලා ඉගෙන ගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයට ගිහිල්ලා සෙමෙස්ටර් 4 තුන කාලේ උපයලා තමන්ට අවුරුද්දට ඉගෙන ගන්න පුළුවන් මුදල හොයා ගන්න පුළුවන්. අපේ ළමයි ඒක කරයි. ඉතින් අපි ඒකින්ද ඒගොල්ලන් මේ පාරවල් පෙන්වන්න ඕන. එහෙම පෙන්නුවොත් මේ 21 වෙනි සතවර්ෂයේ ලෝකෙටම බුද්ධිය සපයන්න අපේ ළමයි දක්ෂ වෙයි. ඒ සඳහා තමයි අපේ ටාගට් එකක් අපි ඉලක්කයක් තියෙන්නට ඕන. මම හිතන්නේ අමාරු නෑ අපිට මේක කරන්න. අර ඔබතුමිය කිව්වාගේ දක්ෂ ළමයි ඉන්නේ. ලෝකේ හැමතැනම ගියාම ඒගොල්ලෝ දක්ෂකම් පෙන්නලා තියෙනවා. අන්තර්ජාතික විශ්වවිද්‍යාල ලංකාවට ඇවිල්ලා වැඩිම හොඳ ප්‍රතිඵල වෙන්නන අපේ අය කියලා කියනවා. ඊළඟට කේම්බ්‍රිජ් O levelද ඊළඟට edXද world best අය අපි බිහි කරනවා. ඉතින් එහෙමනම් අපිට හරි සරල ක්‍රමයක් තමයි මේගොල්ලෝ අපි ලෝකෙට දෙන්න ඕනේ හොඳම ප්‍රොඩක්ට්ස් ඇටියෙ. දුන්නොත් අපිට ඒගොල්ලන්ගෙන් ලෝකෙටම අපිට මඟ පෙන්වන්නත් පුළුවන් රටට ආදායම උපයා ගන්නත් පුළුවන්කම තියෙනවා. ඇත්තෙන්ම මේ කාලය මදි නිසා මිසක් නැත්තම් මේක ඉතාමත්ම මේ අගනා මේ සංවාදයක්. මොකද ඒකට සම්බන්ධ වෙලා ඉන්න අයට ඇති බොහෝම ප්‍රශ්නත් අහන්න. මොකද දැන් අද තත්ත්වය මේකයි. පාසල් වල ළමයි දෙමාපියොත් උත්සාහ කරනවා. අමතර පන්තිත් අරින්න. නමුත් අවසානයේ ළමයාට දැනුම ලැබෙයි. ප්‍රතිඵල ලැබෙනවා. නමුත් ළමයාට සමාජයට යන්න මාර්ගය දන්නේ නැහැ. රස්සාවකට ගියත් ඒක හරියට කරගෙන ඉන්න තේරෙන්නේ නැහැ. හැකියාවන් කුසලතාවන් ඒ ආකාරයෙන් දියුණු වෙලා නැහැ. මොකද දැන් ඒව පැහැදිලි වෙන්නේ නැති. ඒවට හේතු. මෙතුමා මේ සුළු කාලය තුල ඉතා හොඳින් පැහැදිලි කරා කොහොම මේකට හේතු මොනවද කියන එක. ඉතින් මීට වඩා තවදුරටත් දැනගන්න අවශ්‍ය වුණොත් එතුමා ඇත්තටම එතුමා ලියලා තියෙන ග්‍රන්ථ රාශියක් මම මේ සමහර ඒවා කියවලා තියෙනවා. ඒවයි ඉතාමත් වටිනා කරුණු තියෙනවා. ඉතින් ඒවා කියවන්නත් පුළුවන් වෙයි. මං හිතන්නේ අපේ කාලය නම් දැන් අවසාන වේගෙන එන්නේ. ඉතින් මේක ඔබතුමාට ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න පුළුවන් නම් එහෙම ප්‍රශ්න අහන්න කවුරු හරි ඉන්නවද ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවද? ඒ වගේ මම තව එක කරුණක් විතරක් කියන්න කැමතියි. දැන් මුගක් වෙලාවට අපි අර බුදුහාමුදුරුවෝ කියනවා දැන් Taman දියුණු වෙලා අනිත් අයත් දියුණු කරන්න කටයුතු කරන්න ඕනේ. තමන් ස්වාර්ථය සහ පරාර්ථය කියන එක. මේ කොමියුනිටි වර්ක් කියන එක ප්‍රජාවට සේවය කිරීම. මේ ප්‍රජාවට සේවය කිරීම කියන එක අද ලෝකෙ පුරාම ළමයි කරන්න ඕන. දැන් අපි වෙන විශ්වවිද්‍යාලයට යනකොට වෙන රටක කොමියුනිටි වර්ක් කරලා තියෙනවා නම් පොයින්ට්ස් ටිකක් දෙනවා. ඉතින් අපි පන්ති කාමරේ ළමයි මේ ප්‍රජාවට සේවය කරලා ඒගොල්ලෝ තේරෙන් ගන්න ඕන මිනිස්සුගේ දුක අපහසුතාවම තමන්ට ගන්න පුළුවන් සේවය. එතකොට තමයි මේ තමන්ගේ දක්ෂතා ගමට බෙදිලා යන්නේ. අනේ ගමට බෙදිලා යන ක්‍රමයක් ඇති කරන්න මේ ප්‍රජා සංවර්ධන ක්‍රියාදාමය දියුණු කරන්න.
වාසනාවට මම ඒ ප්‍රජා සංවර්ධන කියන සම්බන්ධ වුණා විශ්වවිද්‍යාලේ ඉන්න කාලෙම. සර්විස් වල ඉන්නසල කියලා තමයි අපි එතකොට ගිහිල්ලා අර ඈත ගම්වල රම්බෑවේ කැබිති ගොල්ලෑව ඔය ගම්වල කියලා වැඩ කරා. ඒ ලැබිච්ච අත්දැකීමට හරියට ප්‍රයෝජනවත් වුණා. ඊට පස්සේ මම මහාචාර්ය එල්.ජී. ඒ වගේ මහත්මයා අරම්පත්ත මහත්මයා ඒගොල්ලොත් එක්ක වැඩ කරා. ඒගොල්ලෝ උගා කරලා සර්වෝදෙත් එක්ක සම්බන්ධ වෙලා ලංකාවේ ගම්මාන දියුණු කරන්න කටයුතු කරා. එතකොට ප්‍රජාව දියුණු කිරීම විශ්වවිද්‍යාලේ භූමිකාවක් වෙනවා. උගතුන්ගේ භූමිකාවක් වෙනවා. මේක ළමයින්ට අපිට සම්බන්ධ කරගන්න පුළුවන් නම් ළමයිත් වැඩෙනවා. ඒගොල්ලන්ගේ අර සහකම්පනෙත් වැඩෙනවා. අනිත් ජනතාවත් ඒ ළමයින්ගේ ඉගෙන ගන්නවා. ඒකද ලංකාවම ආපහු අර පොසිටිව් රටක් කරන්න පුළුවන්. ධනාත්මක රටක් කරන්න නැතුව අපි මේ කරන කතා කරන එකේ තේරුමක් නැහැ. ඒකද හැමදෙනාම ධනාත්මක කරන්න නම් ධනාත්මක රටක් වඩපත් කරන්න අපි හැමදෙනාම මේ විදියට සමාජයට සේවයක් කරන්න. සමාජයේ සමග දැනුම බෙදා හදා ගන්න. ඒක සමාජයෙන් ඉගෙන ගන්න. අර ජුලියස් නීරේර කියන්නේ බටහිර ලෝකයේ ග්‍රහ ලෝක තරණය කරනකොට අපි අපේ ගම් තරණය කරන්න ඕනේ. ගම්වල තියෙනවා සැබෑ සාම්ප්‍රදායික දැනුම. ගම්වල තියෙනවා ඥාණය. දැන් මේ සාම්ප්‍රදායික ඥාණය දැනුම නැවත ගෙනල්ලා අපි මීට වඩා හොඳ රටක් බිහි කරන්න ඕන කියන තමයි නීරේරේ පෙන්වුවේ. ඒ සංකල්පය අපටත් එහෙමම ගැලපෙනවා. ඒකින්ද අපි මේ අපේ සාම්ප්‍රදායික ඥාණය ආපහු එකතු කරගන්නම් ළමයි ගමත් එක්ක ගම ළමයිත් එක්ක පාසල ගමත් එක්ක ගම් පාසලත් එක්ක බද්ධ කරන ක්‍රමයක් හොයන්නත් ඕනේ. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි මට ආරාධනා කිරීම ගැන. මම හිතනවා අපිට ඕක ගැන කතා කරන්න මුගක් වෙලා පුළුවන්. කොහොම නමුත් අද සාකච්ඡාව මම හිතනවා අපිට තවදවත් හිතන්නට යම් කිසි අදහසක් එයි කියලා මම ස්තුතිවන්ත වෙනවා ආචාර්ය සුලෝචනා නිරංජන මහත්මියට මාව මේ සඳහා කැඳවා ගැනීම ගැන රසික විජේරත්න මහත්මයාට ඇතුළු මේ අන්තර්ජාල ලාංකීය සමාජයට සංගමයට අපිට මේ අවස්ථාව ලබා දී මේ ජනතාව අතරට මේ දැනුම ගෙන යාමට බොහොම ස්තුතියි හැම දිනකටම. බොහොම ස්තුතියි මහාචාර්ය දයාරෝහණ අතුකෝරළු මැතිතුමනි. ඔබතුමාද බෙදාගත් කරුණු ඉතාමත්ම වැදගත්. ඒක සියලුම දෙනාට වයස් සීමාවකින් තොරව පාසල් සිසුන්ට ගුරුවරුන්ට දෙමාපියන්ට මේ අපි හැම දෙනාටම මේක ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම අර අවසානයේ කියපු කතාව මේ ප්‍රජාවත් සමග සම්බන්ධ වීම. මම දැකලා තියෙනවා අනිත් රටවල විශ්වවිද්‍යාලවල ඒක අත්‍යවශ්‍ය අංගයක්. මට මතකයි ඔබතුමා අපේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට මේ සඳහා පශ්චාත්තුපාදියක් සඳහා ඔබතුමා ඇත්තටම මූලික වෙලා වැඩ කළා. නමුත් ඒකත් එහෙමම යට ගියා. නමුත් මේක ඇත්තටම නැවතත් මතු කරලා මේ වගේ දේවල් වලින් තමයි අපේ අධ්‍යාපනය සංවර්ධනය කරන්න පුළුවන් අලුත් මිනිසෙකු ගොඩනගන්න. මේ ඔබතුමාගේ වටිනා කාලේ මේ සාකච්ඡාව සඳහා දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි. ඔබ සැමටම සුබ රාත්‍රියක් වේවා. ජය වේවා.